හරි පුතේ අද අපි පාඩම් පටන් ගමු. දැන් දවස් දෙකක් පන්තිය කරානේ. හරිද? ඒ දවස් දෙකේ පුතේ අපි වැඩ පොඩ්ඩයි කරේ. අද අපිට වැඩි වැඩ කොටසක් ඉවර කරන්න ඕනේ මේ ටියුට් එකේ පුතේ. හරි. ටියුට් එක පුතේ මම හිතනවා දැන් සෑහෙන ළමයි පිරිසක් ගාව ටියුට් එක තියෙනවා. නැති ළමයි පුතේ අර දෙන්නේ තුන් දෙනෙක් ඇති. කමන්නේ ඒගොල්ලෝ වැට්ටික් කරගෙන යන්න පුතේ. නෝට් එක ලියා ගන්නකෝ. පස්සේ ටියුට් එක අරගත්තාම ඔයගොල්ලෝ ලියා ගන්න පුළුවන්. ටියුට් එක අද ටියුට් එක ගොඩක් ළමයි ගාව තියෙන නිසා අපිට වැට්ටික් කරත හැකි. හරි. ටියුට් එක නැති ළමයිනුත් ඇති ගැටලුවක් නැහැ පුතේ. ඒගොල්ලෝ වැට්ටික් කරගෙන යමු. හරි. දැන් පුතේ දැන් අදම පාඩමට සම්බන්ධ වෙච්ච ළමයිනුත් ඇති. ගැටලුවක් නැහැ පුතේ. සද්දෙක හිටියේ නැහැයි කියලා. හරි. දැන් අද මේ කරන වැට්ටික ඉදලා පුතේ අපි කරගෙන යමුකෝ. ඒකට වැට්ටික අල්ල ගන්න පුළුවන්. හරි. පුතේ අපි කතා කරගෙන ඉන්නේ පළවෙනි පාඩම. අපි ගිණුම් කරන්නේ පළවෙනි පාඩම ගැන කතා කරගෙන ඉන්නේ. පළවෙනි පාඩම තමයි ගිණුම් කරණය සහ එහි අවශ්‍යතාවය. ඒක පුතේ අපිට ඉස්සෙල්ලාම කතා කරන්න තියෙන්නේ ගිණුම් කරණය කියන්නේ ගිණුම් කරණය සහ ඒ අවශ්‍යතාවය ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. හරි. ඒතර පුතේ අපි ගියදී පටන් ගත්තා ගිණුම් කරණය කියන්නේ මොකක්ද කියලා මම කිව්වා. ගිණුම් කරණය යනු කුමක්ද කියලා අහන්නේ නැහැ කියලා මම ඔයගලන්ට කිව්වනේ පුතේ. ගිණුම් කරණය යනු කුමක්ද කියලා ප්‍රශ්නයක් අපෙන් අහන්නේ. අපෙන් අහන්නේ ගිණුම් කරණය පිළිබඳව ඔබේ අදහස කුමක්ද? ගිණුම් කරණය නම් ඔබට අදහස් වන්නේ කුමක්ද කියලානේ අහනවායි කියලා කිව්වේ. හරි. මොකද්ද පුතේ ගිණුම් කරණය කියලා අපිට අදහස් වෙන්නේ? දැන් ගිය සතිවල හිටපු නැති ළමයෙකුට පවා අදම පන්තිට සම්බන්ධ වෙන ළමයෙක් පවතේ මම මේ කියන දේ අහගන්නකෝ. එතකොට මේ කියන එක තේරෙනවා. දැන් හිටපු ළමයි දන්නවා. පුතේ ගිණුම් කරණයෙන් කිව්වේ මොකද්ද සරලව කිව්වේ? තීරණ ගන්න පාර්ශවයන්ට තොරතුරු සැපීමනේ. මොකට අදාළවද? ගිණුම් කරණය එකට අදාළව. අපි ගිණුම් කරණය කියලා සරලව කිව්වේ තීරණ ගන්න පුද්ගලයන්ට තොරතුරු අවශ්‍ය පාර්ශවයන්ට තීරණ ගන්න ගිණුම් කරණය එකට අදාළ තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලියෙන්. ඒතකොට අපි ගිණුම් කරණය කියලා අපි ගිය සතියේ පොඩි අදහසක් අපි ගොඩ නැගුවා. හරි මතකයිනේ අදහස? හරි මම අදහස මතක් කරන්නම්. උනන්දුවක් දක්වන පාර්ශවයන්ට උනන්දුවක් දක්වන පාර්ශවයන්ට මොකටද? තීරණ ගැනීම සඳහා උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම් කරන ඒකකයකට අදාළ මොනවද පුතේ? ආර්ථිකමය තොරතුරු. ඒ වචනේ වැදගත්. ආර්ථිකමය තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලිය. ආර්ථිකමය තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලියට අපි කිව්වා මොකක්ද කියලාද? ගිණුම් කරණය කියලා සරලව. ගිණුම් කරණය යනු කුමක්ද කියලා පුතේ අපෙන් අදහසක් ඇහුවොත් ඒ අදහස අපි ගිය සතියේ ගොඩ නැගුවා. මොකද ගොඩ නැගුවේ? උනන්දුවක් දක්වන පාර්ශව වචන පුතේ අපි කතා කරනවා. උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම් කරණය අපි ගන්න තීරණ මොනවද කියලා කතා කරනවා. මේ දෙක එකට කතා කරනවා පුතේ. ගිණුම් කරණය එකට අදාළ ආර්ථිකමය තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලිය. ඒ කියන්නේ පුතේ ගිණුම් කරණයෙන් කරන්නේ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට ගැන අද අපි ඉගෙන ගන්නවා. තීරණ ගැනීම සඳහා ගිණුම් කරන ඒකයකට අදාළ ආර්ථිකමය තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලිය. ඒ කියන්නේ පුතේ තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සපයන්නේ ගිණුම් කරණය. ඒ උදාහරණයක් විදියට ව්‍යාපාරයක් අපේ ගිණුම් කරන ඒකයේ විදිහට ව්‍යාපාරය ගත්තොත් ව්‍යාපාරයේ ලාභය කියන්නේ පුතේ ගොඩාක්ම වැදගත් තොරතුරක්. ව්‍යාපාරයේ පුතේ ලාභ අඩු නම් ලාභ නැත්තම් ව්‍යාපාරේ වහලා දාන්න පුළුවන්. ලාභ අඩුයි නම් ඒ ලාභ වැඩි කරගන්න ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ලාභ දැන්ට තියෙනවා නම් තවත් ලාභ වැඩි කරගන්න තීරණ ගන්න පුළුවන්. ඔන්න වගේ. ඔය තීරණ ගන්න. ඒතොරේ ලාභය කියන්නේ තොරතුරක්. ඒ ලාභය කියන තොරතුර ගිණුම් කරණයෙන් තමයි සපයන්නේ. ලාභය කියන තොරතුර සකස් කරලා.
ඉතින් ලාභය කියන තොරතුර හොයන්න ඕනේ. ව්‍යාපාරයේ තියෙන ආදායම් මොනවද? වියදම් මොනවද? ඒ ආදායම් ටික සකස් කරලා එකතු කරලා මුළු ආදායම වල වියදම් ටික මොනවද කියලා හොයලා බෙදා හරින්න ගිය වියදම් පරිපාලනය කරන්න ගිය වියදම් හොයලා මුළු වියදම් ටික එකතු අරගෙන ආදායම් වලින් වියදම් අඩු කරාම ලාභය එනවා. ඒකට ලාභය කියන තොරතුර ගිණුම්කරණයෙන් සපයන්න නම් ලාභය සකස් කරන්න ඕනේ. ඒකයි කිව්වේ තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලියම අපි ගිණුම්කරණය කියලා කිව්වේ. පැහැදිලිද පුතේ? හරි. එහෙනම් දැන් අපි මේ කතා කරගෙන ඉන්නේ වචනෙන් වචන කතා කර ඉන්නේ. අපි දැන්ට ගිණුම්කරණයේ ඒකේ කියන වචනේ කතා කරලා ඉවරයි. ගිණුම්කරණයෙන් තොරතුරු සපයන්නේ ගිණුම්කරණයේ ඒකයකට අදාළව කියලා කිව්වනේ. ඔව්. හරිද? ගිණුම්කරණයෙන් තොරතුරු සපයන්නේ ගිණුම්කරණයේ ඒකයකට අදාළව. එහෙනම් මේ ගිණුම්කරණයේ ඒකය කියන වචනේ අපි ඉගෙන ගත්තා. දේ මොකද්ද ගිණුම්කරණයේ ඒකයක් කියලා කිව්වේ? මතකද? ගිණුම්කරණයේ ඒකයක් කිව්වේ පුද්ගලයෙක් රාජ්‍යයක් මතකයිද? පුද්ගලයෙක් රාජ්‍යයක් ව්‍යාපාර සංවිධානය ව්‍යාපාරයක් ඕ වෙනත් ඕනෑම කටයුත්තකට අපිට හරි පුතේ වෙනත් ඕනෑම කටයුත්තකට අපිට කියන්න පුළුවන් ව්‍යාපාරයක ගිණුම්කරණ ඒකයක් පුතේ. හරි නේද? ව්‍යාපාරය කියන්නේ ගිණුම්කරණ ඒකයකට එක උදාහරණයක් විතරයි. සරලව කිව්වොත් පුතේ අපි තොරතුරු සපයන්නේ පුද්ගලයෙක් ගෙන්නම්. ඒ කියන්නේ පුද්ගලයෙක්ගේ ආදායම් වියදම් ඕනේද නැද්ද? ඕනේ. රජයට බදු අය කරගන්න බෑ පුතේ. පුද්ගලික ආදායම් බදු රජය අය කරනවානේ. ඒක රජය අහනවා ඒ පුද්ගලයාගේ ආදායම් මොනවද? වියදම් මොනවද? ඒක අපි රජයට දෙන්නේ පුද්ගලයෙක්ගේ තොරතුරු නම් එතන ගිණුම්කරණ ඒකේ පුද්ගලයා. අපි රජයක් සම්බන්ධයෙන් තොරතුරු රාජ්‍ය ගිණුම්කරණය කරනකොට ඉකොනොමි ඉගෙන ගන්නවා. හරිද? රජයේ තොරතුරු ඉදිරිපත් කරනවා නම් එතන ගිණුම්කරණ එක වෙන රජයක්. රජය අපි ව්‍යාපාරික තොරතුරු ඉදිරිපත් කරනවා නම් එතන ගිණුම්කරණ එකේ වෙන්නේ ව්‍යාපාරය. එහෙනම් තොරතුරු ඉදිරිපත් කරන්නේ මොකේද? ඒක තමයි ගිණුම්කරණ ඒකය. අපි ගිණුම්කරණ ඒකයක් කියන්නේ කිව්වේ පුද්ගලයෙක්, රජයක්, ව්‍යාපාරයක්, ව්‍යාපාර සංවිධානයක් හෝ වෙනත් ඕනෑම කටයුත්තකට අපිට කියන්න පුළුවන්කම මොකක් කියලාද පුතේ? ගිණුම්කරණ ඒකයක් කියලායි. ඒ වචනේ අපි ඉගෙනගෙන ඉවරයි. හරි අපි ගිණුම්කරණ ඒකය කියන වචනේ පුතේ ඉගෙනගෙන ඉවරයි. ගිය සතියේදී ඒක ඉගෙන ගත්තා. හරි. එහෙනම් ඒ වචනේ හරියි. ඊට පස්සේ අද ඉගෙන ගන්න මේ හැම වචනයක්ම ඉගෙන ගන්නවා පුතේ. හරි. අද ඉගෙන ගන්නවා ආර්ථිකමය තොරතුරු. ආර්ථිකමය තොරතුරු. ඒ ගිණුම්කරණයෙන් සපයනවා කිව්වේ තීරණ ගන්න අදාළ තීරණ ගැනීම සඳහා ගිණුම්කරණ ඒකට දාලා ආර්ථිකමය තොරතුරු. ආර්ථිකමය තොරතුරු. ගිණුම්කරණයෙන් සපයන්නේ පුතේ ආර්ථිකමය තොරතුරු. එහෙනම් එන්නේ වචනේ අපි ඉගෙන ගන්න ඕනේ. ආර්ථිකමය තොරතුරු. කියන්නේ පුතේ ව්‍යාපාරයකට තීරණ ගන්න අවශ්‍ය ගොඩාක් තොරතුරු ඕනේනේ. හරිද? ව්‍යාපාරයකට තීරණ ගන්න ගොඩාක් තොරතුරු ඕනේ. නමුත් ඒ සියලුම තොරතුරු ගිණුම්කරණයෙන් සපයන්නේ නැහැ. ගිණුම්කරණයෙන් සපයන්නේ මොන තොරතුරුද පුතේ? ආර්ථිකමය තොරතුරු විතරයි. දැන් ප්‍රශ්නයක්. මොනවද ආර්ථිකමය තොරතුරු කියන්නේ? හරිද? ඉතින් ආර්ථිකමය තොරතුරු කියන්නේ ගිණුම්කරණ ඒකයක. දැන් අපි ගමු පුතේ අපේ ගිණුම්කරණ ඒකයේ ව්‍යාපාරයේ විදියට. අපේ ගිණුම්කරණ ඒකයේ මම ගන්නම් ව්‍යාපාරය. හරි. මම ගිණුම්කරණ ඒකයේ විදියට ගන්න ව්‍යාපාරය. එහෙනම් මේ ව්‍යාපාරයක තියෙන ආර්ථිකමය තොරතුරු මොනවද? මේ ව්‍යාපාරික තොරතුරු ගොඩාක් තියෙනවා. තීරණ ගන්න ව්යාපාරයක ගොඩාක් තොරතුරු ඕනේ. හැබැයි ගිණුම්කරණයෙන් සපයන්නේ ඔක්කොම තොරතුරු ටික. ගිණුම්කරණයෙන් සපයන්නේ ආර්ථිකමය තොරතුරු විතරයි. දැන් ප්‍රශ්නේ මොනවද ආර්ථිකමය තොරතුරු? පුතේ ආර්ථිකමය තොරතුරු කියන්නේ මුදලින් මැනිය හැකි තොරතුරු. මුදලින් මැනිය හැකි තොරතුරු. දැන් ලංකාවේ නම් රුපියල් වලින් කියන්න පුළුවන් තොරතුරු රුපියල් ලක්ෂ 10යි රුපියල් ලක්ෂ 5යි. ඒ වගේ මුදලින් මැනිය හැකි තොරතුරු වලට තමයි අපි කියන්නේ මූල්‍යමය තොරතුරු වලට තමයි ආර්ථිකමය තොරතුරු කියලා කියන්නේ. ඒ කියන්නේ තීරණ ගන්න අවශ්‍ය මුදලින් මැනිය හැකි තොරතුරක් තියෙනවා. අන්නේ තොරතුරු ඉදිරිපත් කරන්න මොකෙන්ද? ගිණුම්කරණයෙන්. හැබැයි තීරණ ගන්න අවශ්‍ය වෙන්නේ මුදලින් මැනිය හැකි තොරතුරු විතරක් නෙමෙයි. මුදලින් මැනිය හැකි තොරතුරුත් තීරණ ගන්න අවශ්‍ය වෙනවා. නමුත් ඒවා ගිණුම්කරණයෙන් සපයන්නේ නැහැ. ගිණුම්කරණයෙන් සපයන්නේ මොන තොරතුරුද?
ආර්ථිකමය තොරතුරු. ඒ කියන්නේ මුදලින් මැනිය හැකි තොරතුරු. පැහැදිලිද පුතේ කියපුදේ? හරි. අපි ලියාගමුකෝ මම නිදසුන් දීලා තියෙනවා පුතේ. ටියුටර් නැති කට්ටිය හිතන්න එපා පුතේ ආර්ථිකමය තොරතුරු කියලා බලලා මාතෘකාවල් ලියා ගන්නකො ටියුටර් නැති කට්ටිය. ආර්ථිකමය තොරතුරු ටියුටර් එකේ තියෙන කට්ටිය එතන මූල්‍යමය තොරතුරු කියන්නේ තෝවටම නේද? ආර්ථිකමය තොරතුරු මූල්‍ය. මම එතන දාලා තිනවා ආර්ථික තොරතුරු ලෙස හඳුන්වන්නේ මොනවද? ආර්ථිකමය තොරතුරු ලෙස අපි හඳුන්වන්නේ මුදලින් මැනිය හැකි තොරතුරු. උදාහරණ ලියාගමු. නිදසුන් තුනක් වගේ මම දෙන්නම්. පුතේ ව්‍යාපාරයක අපේ ගිණුම් කරන එක විදිහට ගත්තනම් ව්‍යාපාරයක මුදලින් මැනිය හැකි තොරතුරු වලට උදාහරණ තුනක් වගේ මම දෙන්නම්. ලියන්න පළවෙනි උදාහරණය 1 දෙතන මාර නිදසුන් කියලා දීලා තියෙන්නේ. ආර්ථිකමය තොරතුරු කියලා මම දීලා දිනවා නිදසුන්. මොනවද මේ ආර්ථිකමය තොරතුරු වලට උදාහරණ? මම හිතන්නේ ඕගොල්ලෝ accounting කියන්නේ කිසිම දෙයක් දන්නේ නැහැ කියලා හිතන්නේ පුතේ මම. හරි ලියන්න එක උදාහරණයක්. 1 ව්‍යාපාරයේ ලාභය රුපියල් ලක්ෂ 5යි. ව්‍යාපාරයේ ලාභය රුපියල් ලක්ෂ 5යි. ව්‍යාපාරයේ ලාභය රුපියල් ලක්ෂ 5යි. 5කි. ව්‍යාපාරයේ ලාභය රුපියල් ලක්ෂ 5කි. ව්‍යාපාරයේ ලාභය රුපියල් ලක්ෂ 5කි. හරි තව ලියලි කරන්න පුතේ ඒක. තව උදාහරණයක්. ව්‍යාපාරයේ ලාභය රුපියල් ලක්ෂ 5කි. තව උදාහරණයක්. ව්‍යාපාරයේ සතු මුළු වත්කම් වලගේ ව්‍යාපාරයේ සතු මුළු වත්කම් වලගේ ව්‍යාපාරයේ සතු මුළු වත්කම් වලගේ රුපියල් ලක්ෂ 20කි. රුපියල් ලක්ෂ 20කි. ව්‍යාපාරයේ සතු මුළු වත්කම් වලගේ රුපියල් ලක්ෂ 20කි. ව්‍යාපාරයේ සතු මුළු වත්කම් වලගේ රුපියල් ලක්ෂ 20කි. ව්‍යාපාරයේ සතු මුළු වත්කම් වල අගය රුපියල් ලක්ෂ 20කි. මේක ආර්ථිකමය තොරතුරක්. හරිද? වත්කම් කියන්නේ මොකක්ද කියලා පුතේ අපි ඊළඟ පාඩමේදී වත්කම් වල නිර්වචන වත්කම් වල ලක්ෂණ හැම දෙයක්ම ඉගෙන ගන්නවා පුතේ. ඔයාලා බලන්න බෑ accounting වල පුතේ මම ඔයාලට කියන හැම වචනයක්ම මොකක්ද කියලා වචන තේරුම් පාව උගන්වනවා. හරි ව්‍යාපාර සුළු වත්කම් වලගේ ලක්ෂ 20කි. වත්කම් වල උදාහරණ ගන්න ඉඩම් ගොඩ නැගිලි යන්ත්‍ර දැන්ට එහෙම හිතන්නකෝ. හරි. තව උදාහරණයක් ලියන්න. තව උදාහරණයක්. ව්‍යාපාරයේ මුළු වගකීම් වලගේ ව්‍යාපාරයේ මුළු වගකීම් වලගේ ව්‍යාපාරයේ මුළු වගකීම් වලගේ ඕන වගකීම් ගාව වරන්තු ලියගෙන බැඳී ව්‍යාපාරයේ මුළු වගකීම් වලගේ ව්‍යාපාරයේ මුළු වගකීම් වලගේ වරන්න දුන්නා බැඳීම් කියලා ලියන්න පුළුවන් පුතේ වචනේ බැඳීම්. ඒ කියන්නේ ව්‍යාපාරෙන් ගෙවන්න තියෙන ඒවා පුතේ. බැඳීම් වලගේ රුපියල් ලක්ෂ 2කි. රුපියල් ලක්ෂ 2කි. ව්‍යාපාරයේ බැඳීම් වලගේ රුපියල් ලක්ෂ 2කි. ව්‍යාපාරයේ බැඳීම් වලගේ රුපියල් ලක්ෂ 2කි. ඒ කතා කරේ පුතේ මම තව ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන් පුතේ ආදායම් විකුණුම් මෙච්චරයි සේවක වැටුප් මෙච්චරයි අයිතිකාර ව්‍යාපාර පටන් ගන්න ප්‍රාග්ධනය දැම්මා. ඒ වගේ මූල්‍යමය තොරතුරු වලට උදාහරණ ගොඩාක් කියන්න පුළුවන්. හරිද? එහෙනම් පුතේ අපි කතා කරන්නේ ගිණුම් කරණයෙන් සපයන්නේ මොන තොරතුරු කියලාද කිව්වේ? ආර්ථිකමය තොරතුරු. එහෙනම් ආර්ථිකමය තොරතුරු කියන්නේ මොනවා වලටද? මුදලින් මැනිය හැකි තොරතුරු ඉදිරිපත් කරනවා නම් ඔබද හිමිකමටත් බැඳීම් කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. හරි? හරි. ලූකා පැසියෝලි මම පස්සේ කියන්නම් පුතේ කතාව. හරි. එහෙනම් ඔය තමයි පුතේ මොනවද ආර්ථිකමය තොරතුරු. හැබැයි පුතේ ව්‍යාපාරයකට තීරණ ගන්න අවශ්‍ය වන්නේ ආර්ථිකමය තොරතුරු විතරද? නැහැ.
තීරණ ගන්න ආර්ථිකමය නොවන තොරතුරුත් අවශ්‍ය වෙනවා. නමුත් ගිණුම්කරණයෙන් අපි සපයන්නේ ආර්ථිකමය තොරතුරු විතරයි. ඊට පස්සේ පුතේ ආර්ථිකමය නොවන තොරතුරු හරි මොනවද ආර්ථිකමය නොවන තොරතුරු කියන්නේ? තීරණ ගන්න අවශ්‍ය කරන නමුත් මුදලින් මැනිය නොහැකි තොරතුරු. තීරණ ගන්න අවශ්‍ය කරන නමුත් මුදලින් මැනිය නොහැකි තොරතුරු වලට අපිට කියන්න පුළුවන් ආර්ථිකමය නොවන තොරතුරු. අපි ගිණුම්කරණයෙන් සපයන්නේ ආර්ථිකමය තොරතුරු. අනිත් තොරතුරු තමයි එහෙනම් ආර්ථිකමය නොවන තොරතුරු. ආර්ථිකමය නොවන තොරතුරු කියන්නේ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගන්න අවශ්‍යයි. නමුත් ඒවා මුදලින් අගය කරන්න බෑ. හරි. ලියාගමු පුතේ. මුදලින් මැනිය නොහැකි තොරතුරු. ඒ කියන්නේ ආර්ථිකමය නොවන තොරතුරු වල උදාහරණ දෙක තුනක් ලියාගමුකෝ. තුනක් විතර ලියාගමු. 1. එතන නිදසුන් කියලා ලියන්න ඉඩ තියෙනවා පුතේ ටියුට් එකේ. නිදසුන් 1 ටියුට් එක නැති කට්ටිය ආර්ථික නොවන තොරතුරු උදාහරණ කියලා ලියාගන්න 1 2 3 දාලා ටියුට් එක ගත්තාම ලියන්න. 1 ව්‍යාපාරයේ සේවක සංඛ්‍යාව 100කි. ව්‍යාපාරයේ සේවක සංඛ්‍යාව 100කි. ව්‍යාපාරයේ සේවක සංඛ්‍යාව 100කි. එතකොට ඒක තොරතුරක්. තීරණ ගන්න වැදගත්ම තොරතුරක්. නමුත් ව්‍යාපාරයේ සේවක සංඛ්‍යාව කීයද කියලා ගිණුම්කරණයෙන් ඉදිරිපත් කරන්නේ නැහැ. ඒක මුදලින් අගය කරන්න බැරි නිසා. හරි. ව්‍යාපාරයේ සේවක සංඛ්‍යාව 100කි. තව උදාහරණයක්. උදාහරණ 2 තත්වයෙන් ගුණයෙන් උසස් භාණ්ඩ තත්වයෙන් ගුණයෙන් උසස් භාණ්ඩ අලෙවි කිරීම පිළිබඳව ව්‍යාපාරය ගැන මහජනයා තුල හොඳ ප්‍රතිචාරයක් ඇත. මහජනයා තුල හොඳ ප්‍රතිචාරයක් ඇත. ඒ කියපු කතාව තේරුණාද? තත්වයෙන් ගුණයෙන් උසස් භාණ්ඩ සැපීම් පිළිබඳව ව්‍යාපාරය ගැන මහජනතාව තුළ හොඳ ප්‍රතිචාරයක් තියෙනවා. ඒ කියන්නේ ඒක අපිට ව්‍යාපාරික තීරණ ගන්නදී ගොඩක් වැදගත් වෙනවා. ඒතර පිටේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ අපෙන් හොඳ ක්වොලිටි භාණ්ඩ දෙයි. ගණන් වැඩි වුණත් හොඳ ක්වොලිටිය. හොඳ භාණ්ඩ ගන්න තමයි අපි ගාවට එන්නේ. ඔයගොල්ලොත් එහෙම දන්නවනේ පුතේ සමහර කඩවලට යන්නේ රයිට්. ඒකේ භාණ්ඩ ක්වොලිටි. ගණන් වැඩි වුණත් ඒ ක්වොලිටි එකට අපි යනවා. එතකොට පුතේ දැන් අපි මේ වගේ ව්‍යාපාරයක් නම් කරන්නේ අපි කවදාකවත් බාල භාණ්ඩයක් සැපයුම් කරුවන්ගෙන් ගන්න බලන්නේ නැහැ. අපි ඒක හොඳට හොයලා බලලා ගන්නෙ. හොඳම ක්වොලිටි එක තමයි අපි හැමදාම මිනිස්සුන්ට දෙන්න බලන්නේ. ඒතකොට ඒක ව්‍යාපාරේ තීරණ ගන්න වැදගත් වෙනවා. නමුත් ඒ තොරතුරු මොකෙන් දෙන්නේ නැද්ද පුතේ? ගිණුම්කරණයෙන් සපයන්නේ නැහැ. ඒක නම් ආර්ථිකමය නොවන තොරතුරක්. තව උදාහරණයක් ලියා ගන්න. සේවක අභිප්‍රේරණය තුන්වෙනි උදාහරණය සේවක අභිප්‍රේරණය සේවක අභිප්‍රේරණය ඕකට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද වචනේ? දන්නවද කවුරු හරි? සේවක අභිප්‍රේරණය මම මොකද්ද කියලා කියන්න ඉංග්‍රීසියෙන් කියන්නේ? හරි මේ සිංහල වචන තේරුම කියන්නම්. අභිප්‍රේරණය කියලා කියන්නේ සේවකයෝ කැමැත්තෙන් වැඩ කරන තත්ත්වයටපත් කරනවා. ඒ කියන්නේ ආයතනයේ හරි පුතේ හරි කවුරු දන්නේ උත්තර දාලා තිනවා. හොඳයි. පුතේ සේවකයෝ කැමැත්තෙන් වැඩ කරන තත්ත්වයටපත් කරනවා. සමහරක් ආයතන පුතේ සේවකයෝ අතුතුමන්නේ අපෝ මේ අපේ බොස්සලා අපිට සලකන්නේ වැඩක් නැහැ මුත්ත කරලා මම වෙන තැනක් හම්බුණා මේ යන්න ඉන්නේ කියලා. ඒ වගේ නෙමෙයි. මිනිස්සු හරි කැමැත්තෙන් වැඩ කරනවා.
ආයතන ලැබියාවෙන් වැඩ කරනවා. අන්න ඒ වගේ වැඩ කරන තත්ත්වෙදී ආයතන සේවකයෝ හදන්න ඕනේ. ඒකට පුතේ හොඳ පඩියක් ගෙවන්න ඕනේ, සුබසාධන පහසුකම් දෙන්න ඕනේ. හරිද? ඒකට තමයි කියන්නේ අභිප්‍රේරණය. අපි මේකට කියනවා ඉංග්‍රීසි වචනේ motivate කරනවා, motivation. අහලා තියෙනවද වචනේ? motivation කරනවා. එහෙනම් තියාගන්න සේවක අභිප්‍රේරණය සඳහා හොඳ වැඩපිළිවෙලක් සේවක අභිප්‍රේරණය සඳහා හොඳ වැඩපිළිවෙලක් ආයතනය තුල ක්‍රියාත්මක වේ. සේවක අභිප්‍රේරණය සඳහා හොඳ වැඩපිළිවෙලක් ආයතනය තුල ක්‍රියාත්මක වේ. සේවක අභිප්‍රේරණය සඳහා හොඳ වැඩපිළිවෙලක් ආයතනය තුල ක්‍රියාත්මක වේ. හරි. පැහැදිලිද කියපු දෙය? හරි. සේවක අභිප්‍රේරණය සඳහා හොඳ වැඩපිළිවෙලක් ආයතන තුල ක්‍රියාත්මක වේ. ඒක පුතේ තීරණ ගන්න ඕනේ වැදගත් තොරතුරක්. නමුත් ඒක ගිණුම්කරණයෙන් සපයන්නේ නැහැ. හරි? හරි. එහෙනම් පුතේ අපි මේ කතා කරේ මොනවා ගැනද? ආර්ථිකමය තොරතුරු සහ ආර්ථිකමය නොවන තොරතුරු. අපි ගිණුම්කරණයෙන් සපයන්නේ තීරණ ගැනීම සඳහා මොන තොරතුරුද? ආර්ථිකමය තොරතුරු විතරයි ගිණුම්කරණයෙන් සපයන්නේ. අපි ගිණුම්කරණය කියලා අපි අදහසක් ගොඩනගාගත්තනේ කිව්ස අපි උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම්කරණ එක්කයකට අදාළ ආර්ථිකමය තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලිය. මේ වචනයෙන් වචනය හැම එකක්ම කතා කරනවා. දැන් අපි ගිණුම්කරණ ඒකය කියන එක දන්නවා. පුද්ගලයෙක්, රජයක්, ව්‍යාපාර සංවිධානයක්, ව්‍යාපාරයක් හෝ වෙනත් ඕනම ක්‍රියාවලියක් ගිණුම්කරණ ඒකයක්. හරි. ඒක හරි. දැන් අපි ආර්ථිකමය තොරතුරු කියන වචනේත් දන්නවා. මොකද්ද ආර්ථිකමය තොරතුරක් කියලා කියන්නේ? මුදලින් මැනිය හැකි තොරතුරු වලට කියන්නේ අපි ආර්ථිකමය තොරතුරු ගිණුම්කරණයෙන් සපයන ආර්ථිකමය තොරතුරු. දැන් පුතේ එහෙනම් අද අපිට ඉගෙන ගන්න තියෙනවා මෙන්න මේ දෙක. උනන්දුවක් දක්වන පාර්ශව සහ මොකටද ඒගොල්ලෝ උනන්දුවක් දක්වන්නේ? තීරණ ගන්නනේ. මොන වගේ තීරණ ගන්නද? හරිද කියපුවේ? උනන්දුවක් දක්වන පාර්ශව සහ හරිද? ඒගොල්ලෝ උනන්දුවක් දක්වන්නේ තීරණ ගන්න. මොන වගේ තීරණ ගන්නද? ඔන්න ඔකයි දැන් අපි කතා කරන්නේ. මේ දෙකම දැන් කතා කරගෙන යනවා. හරි. උනන්දුවක් දක්වන පාර්ශව. දැන් පුතේ අපි ගත්තොත් එහෙම අපි උපකල්පනය කරා ගිණුම්කරණ ඒකක සංකල්පය. මතකයිනේ? ගිණුම්කරණ ඒකක සංකල්පයේදී අපි ගත්තේ ව්‍යාපාර ගිණුම්කරණ ඒකකයේ ස්වාධීනයි. අපේ ගිණුම්කරණ ඒකකයේ ව්‍යාපාරය නම් හරිද? අපේ ගිණුම්කරණ ඒකකයේ ව්‍යාපාරය නම් ව්‍යාපාරයේ ස්වාධීනයි වෙනම එක්කෙනෙක්. ඒ කියන්නේ පුතේ අයිතිකාරයෝ කියන්නේ වෙනම එක්කෙනෙක්. සරලව ගත්තොත් අයිතිකාරය ව්‍යාපාරය කියන්නේ කී දෙනෙක් කියලා අපි උපකල්පනය කරනවා පුතේ ගිණුම්කරණයේදී. දැන් කිසත් ඊටමනේ ළමයින්ට අවුලක් නැහැ පුතේ කිසත් දෙකේ. දෙන්නෙක් කියලා අපි එක උපකල්පනයක් පුතේ. ඇත්තරම මේ දෙන්න එක්කෙනාම තමයි. අයිතිකාරයන් අනිත් දවසට ව්‍යාපාරෙත් නැහනේ තනි පුද්ගල ව්‍යාපාරයක් ගන්නකො. නමුත් පුතේ අපි ගිණුම්කරණයේදී උපකල්පනය කරනවා අයිතිකාරය ව්‍යාපාරය කියන්නේ දෙන්නෙක් කියලා. එහෙනම් පුතේ ගිණුම්කරණ ඒකකය ගැන උනන්දුවක් දක්වන පාර්ශව කිව්වහම කවුද මේ පාර්ශව වලට අයිති වෙන්නේ කියන්න පුතේ? ගිණුම්කරණ ඒකකය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව කිව්වහම කවුද මේ පාර්ශව වලට අයිති වෙන්නේ? අයිතිකරුවත් පුතේ එක පාර්ශවයක්ද නැද්ද එතකොට? ඔව් අයිතිකාරය වෙනම එක්කෙනෙක්. අපි තොරතුරු දෙන්නේ ව්‍යාපාරයේ පැත්තේ ඉඳලා. ව්යාපාරයේ දෘෂ්ටි කෝණයෙන් බලලා තමයි ව්‍යාපාරයේ හෙන් බැලලා තමයි අපි තොරතුරු දෙන්නේ ව්‍යාපාරයේ පැත්තෙන්. එතකොට ඒ තොරතුරු අයිතිකාරයටත් වැදගත්ද නැද්ද? ඔව් ව්‍යාපාරේ ලාභ තියෙනවද නැද්ද කියලා දැනගන්න පුතේ. ඒක අයිතිකාරයට ඕනේද නැද්ද? හරි. ලාභ තියෙනවද නැද්ද කියලා දැනගන්න ඒක අයිතිකාරයට ඕනේද නැද්ද පුතේ? ඕනේනේ. ඕනේ. හරි. එතකොට අයිතිකාරයා කියන්නේ ගිණුම්කරණ ඒකකය අපේ ගිණුම්කරණ ඒකකයේ ව්‍යාපාරේ නම් ව්‍යාපාරය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව. අපි එතන කතා කරමු ව්‍යාපාරය ගැන උනන්දුවක් දක්වන පාර්ශව කියලා කතා කරමුකෝ. එහෙනම් එක් කට්ටියක් තමයි අයිතිකරුවන්. අයිතිකරුවන්. හරි. තව කවුද පුතේ? කළමනාකරු. කළමනාකරුවන්. සේවකය. හරියටම හරි පුතේ. කළමනාකරුවන්
හරි මම කළමනාකරුවෝ කියන්නේ කවුද කියලා කියන්න සේවකීන් හරි රජය රජය හරි පුතේ රජය තව ආයෝජකයෝ ආයෝජකයෝ පුතේ ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන කට්ටිය ඒගොල්ලෝ ආයෝජනය කරායින් පස්සේ කවුරු වෙනවද කියන්නකෝ සැබවින්කරු වෙනවනේ ඒ නිසා මම ආයෝජක කියන කට්ටිය වෙනම ගන්නෑ මම මේ ආයෝජක උනන්දුවක් දක්වන්න පුතේ ආයෝජකයා කියන්නේ අයිතිකාරය වෙනවනේ අන්තිමට නේද හරිද ඒ නිසා මෙතනට මේගොල්ලෝ උනන්දුවක් දක්වන පාර්ශ්ව ගැන මම කතා කරන්නම් තව අයිතිකාරය ගණදෙනුකරු පාරිභෝගික හරි ගනුදෙනුකරුවන් හරි මූල්‍යමය ආයතන ඔව් හරි ගනුදෙනුකරුවන් සැබවින්කරු මූල්‍යමය ආයතන පාරිභෝගික පාරිභෝගිකයෝ කියන්නේ පුතේ ගනුදෙනුකරුවෝ කස්ටමර්ස්ලා කියන්නේ අපි දැන් ළමයි කිව්ව මූල්‍යමය ආයතන ඔව් ඉතින් මූල්‍යමය ආයතන කියන්නේ බැංකුව වගේ ආයතනනේ ඒ කියන්නේ පුතේ ඒගොල්ලෝ තමයි ව්‍යාපාර අවශ්‍ය ණය සපයන්නේ මම ඒගොල්ලන්ට පොදුවේ වචනයක් කියන ණය හිමියන් ණය හිමියන් ව්‍යාපාරයට ණය සපයන කට්ටියට කියන්නේ පුතේ අපි ණය හිමියන් කියලා හරිද තමයි ළමයි අදමනේ හුරු වචනේ හරි තව ණය ගැතියු කියලා වචනයක් තියෙනවා ඒ මොනවද කියලා කියන්න ව්‍යාපාරයට භාණ්ඩ හරි මුදල් හරි ණයට සපයන කට්ටියට කියන්නේ ණය හිමියෝ. හරි අපි ගමුකෝ මේ කට්ටිය. හරි. මේ කට්ටිය තමයි අපේ ව්‍යාපාරය ගැන උනන්දුවක් දක්වන්නේ. අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ, රජය, ගනුදෙනුකරුවෝ නම් අපි කිව්වේ ගිණුම් කරණයෙන් කිව්වේ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සහ තොරතුරු දෙනවායි කියලානේ. එහෙනම් මේ උනන්දුවක් දක්වන පාර්ශව තමයි කවුද? අයිතිකරුවෝ කළමනාකරුවෝ සේවකයෝ රජය මොකටද මේගොල්ලෝ උනන්දුවක් දක්වන්නේ තීරණ ගන්න මොනවද ගන්න තීරණ කියලා දැන් කතා කරමු මේගොල්ලෝ උනන්දුවක් දක්වන හරි එහෙනම් පුතේ පළවෙනි කට්ටිය කවුද අයිතිකරුවන් ලියා ගන්න ටියුට් එක ඇතිනේ ආයතනයේ ඇල්මක් දක්වන පාර්ශවයන් හරි ටියුට් එක නැති කට්ටිය ලියා ගන්න පළවෙනි පාර්ශවය අයිතිකරුවන් පළවෙනි පාර්ශවය ලියා ගන්න අයිතිකරුවන් අයිතිකරුවන් හරි පුතේ මම එතන ටියුට් එකේ ඉංග්‍රීසි වචන නම් දීලා තියෙනවා අයිතිකරුවන් කියලා ලියන්නේ තැන තියලා ඉංග්‍රීසි වචනේ දාලා තිනවා අයිතිකරුවෝ කියන්නේ ඕනර්ස්ලා දැන් අපි කතාවට කියනවා මෙතන ඕනද කියලා ඒ කියන්නේ කවුරුද දාන්නේ ඔයා මෙතන අයිතිකාරයද කියලානේ අහන්නේ නේ දැන් ඕන වගේ ඉන්නවා ඕනර්ස්ලා කියන්නේ පුතේ අයිතිකරුවන්ට හරි කවුද අයිතිකරුවෝ කියලා කියන්නේ ලාභයක් අපේක්ෂාවෙන් ව්‍යාපාරයට අවශ්‍ය මුදල් හරි ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් යොදවන කට්ටියට අපිට කියන්න පුළුවන් කවුරු කියලාද අයිතිකාරයෝ කියලා. ලාභයක් අපේක්ෂාවෙන් ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රාග්ධන යොදවන කට්ටිය. නැත්නම් ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් යොදවන කට්ටියට අපිට කියන්න පුළුවන් අයිතිකාරයෝ කියලා. එතකොට පුතේ ඒගොල්ලෝ තමයි මේ ව්‍යාපාරට ආයෝජනය කරන්නේ. ඒකයි මම අර ආයෝජකය කියන වචනේ වෙනම ගත්තේ නැත්තේ පුතේ. එහෙනම් මේ ආයෝජකයෝ ඇයි අපේ මේ උනන්දුවක් දක්වන්නේ හරිද ඇයි උනන්දුවක් දක්වන්නේ තීරණ ගන්නනේ මොකද්ද ගන්න තීරණ ඉතින් ඒගොල්ල බලාපොරොත්තු වෙනවා ඒගොල්ල කරපු ආයෝජනයේට සතුටුදායක ප්‍රතිලාභයක් ලැබෙනවද නැත්නම් වැඩක් නැහැ නේද ඒගොල්ල කරපු ආයෝජනයේට දැන් ආයෝජනය කරන්න කන්නොත් බලන්නේ ඒකයි මේකට කරොත් කොච්චර මට ලාභ ලැබෙයිද ආයෝජන සරලන සතුටුදායක ප්‍රතිඵලයක් ලබා තිබේද යන්න දැනගන්න ප්‍රති උනන්දුවක් දක්වනවා. එතකොට ඒ ප්‍රතිලාභය ගැන තොරතුරු දෙන්නේ ගිණුම් කරණය. හරිද? ඒකයි කිව්වේ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට ගිණුම් කරණයෙන් තොරතුරු දෙනවායි කියලා. හරි. තාම මොනවද පුතේ? දැන් පුතේ ප්‍රතිලාභ වැඩි නම් මොකද කරන්නේ? ප්‍රතිලාභ තියෙනවා. ආයෝජකයා මොකද කරන්නේ? තවත් ඒ ව්‍යාපාරෙම සල්ලි දානවා. තවත් ආයෝජන ලාභ වැඩි කරගන්න. ප්‍රතිලාභ අඩුයි නම් අයිතිකාරයෝ මොකද කරන්නේ? ඒ ව්‍යාපාරෙ පුතේ තවදුරටත් සල්ලි ටික හිර කරලා තියාගන්නේ එතනින් සල්ලි ටික අරන් ගිහිල්ලා එයා තවත් උනන්දුවක් දක්වනවනේ තව ව්‍යාපාර ගැන. ඒ වගේ වැඩි ලාභ තියෙනවා. ඒ වගේ වැඩි ලාභ තියෙන තැනකට ගිහිල්ලා සල්ලි ටික යොදවනවා. හරි. ලියන්න පළවෙනි කරුණ අයිතිකරුවන් පුතේ උනන්දුවක් දක්වන පළවෙනි කරුණ නැත්නම් අයිතිකාරයෝ මොනව සම්බන්ධයෙන් තීරණ ගන්න. 1 ආයෝජනයේට සරිලන ආයෝජනයට සරිලන නැත්නම් ඇලිරක් ගහලා ලියන්න සතුටුදායක
ආයෝජනයට සරිලන නැත්තම් සතුරුදායක ප්‍රතිලාභයක් ලබා තිබේද? ආයෝජනයට සරිලන එහෙම නැත්තම් සතුරුදායක ප්‍රතිලාභයක් ලබා තිබේද? ආයෝජනයට සරිලන එහෙම නැත්තම් සතුරුදායක ප්‍රතිලාභයක් ලබා තිබේද? ආයෝජනයට සරිලන එහෙම නැත්තම් සතුරුදායක ප්‍රතිලාභයක් ලබා තිබේද කියලා ප්‍රශ්නාර්ථයකුත් දාන්න. උනන්දුවක් දක්වන්නේ ඒක දැනගන්න. හරිද? උනන්දුවක් දක්වන්නේ ඒ ගැන. දැන් ඒ ගැන ගිණුම් කරමින් තොරතුරු දෙන්න ඕනේ අපි. ඒකට තමයි අපි ලාභය ගැන තොරතුරු දෙන්නේ. දෙවැනි එක තවදුරටත් ආයෝජනය කළ යුතුද? 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 ඔන්න ඔය තොරතුරු දෙක දැනගන්න තමයි පුතේ කවුරු උනන්දුවක් දක්වන්නේද කියන්නේ. අයිතිකාරයෝ ගිණුම් කරන ඒකකය ගැන නැත්තම් ව්‍යාපාරය ගැන උනන්දුවක් දක්වන්නේ ඔන්න ඔය තොරතුරු දැනගන්න නේද පුතේ ප්‍රධාන වශයෙන්. හරි. ප්‍රධාන වශයෙන් පුතේ ඔය තොරතුරු ගැන උනන්දුවක් දක්වන්න තමයි අයිතිකාරයෝ උනන්දුවක් දක්වන්නේ. හරි. ඊට පස්සේ පුතේ ඒ ඇති දැන් ආයෝජකයෝ නැත්තම් පුතේ අයිතිකාරයෝ උනන්දුවක් දක්වන්නේ තමන් කරපු ආයෝජනයට සතුරුදායක ප්‍රතිලාභයක් සතුරුදායක නැත්තම් ප්‍රමාණවත් නැත්නම් ආයෝජන සරලන ප්‍රතිලාභයක් ව්‍යාපාරයෙන් ලැබලා තියෙනවද? එහෙම තව ඊට පස්සේ බලනවා තවදුරටත් ආයෝජනය කරනවද? ව්‍යාපාරේ සල්ලි ටික තියෙනවද? තවත් සල්ලි ඒ ව්‍යාපාරයට දානවද? ඒ ව්‍යාපාරෙන් වහලා සල්ලි ටික අරන් ගිහලා වෙන ව්‍යාපාරිකයෝ දෝනවද කියලා උනන්දුවක් දක්වනවා. හරි. ඒව පුතේ ගිණුම් කරන්නේ තමයි ඒතකොට තොරතුරු දෙන්නේ. දෙක දෙවනි පාර්ශ්වය ලියා ගන්න පුතේ කලමනාකරුවන්. දෙවනි පාර්ශ්වය ලියා ගන්න කලමනාකරුවන්. හරිද? දෙවනි උනන්දුවක් දක්වන පාර්ශ්වය තමයි කලමනාකරුවන්. හරිද? කලමනාකරුවන්. හරි. ඉතින් කලමනාකරුවන් කියන්නේ කාටද? දැන් බොහෝ දුරට හරිද? කලමනාකරු දැන් තනි පුද්ගල පුතේ ඔයා පොඩි සිල්වර බඩු ව්‍යාපාරයක් පටන් ගත්තොත් අයිතිකාරයම තමයි කලමනාකරු වෙන්නේ බොහෝ දුරට. හරිද? බොහෝ ව්‍යාපාරවල අයිතිකාරයම තමයි කලමනාකරු වෙන්නේ පොඩි ව්‍යාපාරවල. නමුත් පුතේ ව්‍යාපාරේ ලොකු වෙද්දි ලොකු කම්පැනියක් වෙද්දි ලොකු සමාගමක් වෙද්දි සල්ලි දාපු කට්ටිය වෙනම ඉන්නවා කලමනාකරුවෝ වෙනම ඉන්නවා මැනේජර්ස්ලා වෙනම ඉන්නවා. ඒක කවුද කලමනාකරුවෝ කියලා කියන්නේ? ඒ ව්‍යාපාර කටයුතු සැලසුම් කරලා ව්‍යාපාර කටයුතු පාලනය කරලා ඒ ව්‍යාපාරයේ අරමුණට යනවද නැද්ද කියලා හොයලා බලන කට්ටියට කියන්නේ කවුරු කියලාද අපි? කලමනාකරු ව්‍යාපාර සැලසුම් සකස් කරලා ඒවා නිසි පරිදි ඒක තමයි ව්‍යාපාර කටයුතු ව්‍යාපාර සැලසුම් සකස් කරලා ඒවා නිසි පරිදි පුතේ ක්‍රියාත්මක කරවලා ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වෙනවද කියලා හොයලා බලලා ඒවා පාලනය කරන කට්ටියට අපි කියන්නේ කලමනාකරුවෝ. එතකොට මෙතන සමහර විට අයිතිකාරයයි කලමනාකරුවයි දෙන්නම එක්කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් එතන අපි කතා කරන්නේ භූමිකා දෙක රෝල් දෙක. අයිතිකාරය කියන්නේ එතන සල්ලි දාලා ඒ කරන දේ. එයාම ව්‍යාපාරය ගැන තීරණ ගන්නවා නම් එයා කලමනාකරු ව්‍යාපාර කටයුතු සැලසුම් කරලා ඒ අවශ්‍ය කටයුතු කරනවා නම් එයා කලමනාකරුත් වෙනවා. හරි. දැන් මෙතන අපි කතා කරන්නේ කලමනාකරණය. කලමනාකරුගේ පැත්තෙන් කලමනාකරුවන්ට තොරතුරු අවශ්‍ය වෙන්නේ ඇයි? කියන්නේ එක දැන් පුතේ ව්‍යාපාරයේ සැලසුම් ඔක්කොම හදන්නේ කලමනාකරුවෝ නේද? කියන පළවෙනි හේතුව. සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද? ප්‍රශ්නාර්ථිකුත් දාන්න. සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද?
සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද? සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද? සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද? සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද? ඒ කියන්නේ මේ කලමනාකරුවනේ සැලැස්ම හැදුවේ ප්ලෑන් එක හැදුවේ අපි මේව කරනවා මේ. ඒක හරියට ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා හොයලා බලන්නේ කවුද? හොයලා බලන්නේ කලමනාකරුවෝ. ඒක හොයලා බලන්න නම් තීරණ ඕනේ. ඒ තීරණ දෙන්නේ ගිණුම් කරන්නේ. දෙක දැපුදී හරි දැන් සැලසුම් හරියට යනවද කියලා බලනවා. ඒ විතරක් මදි. මොකද කරන්න ඊට පස්සේ? අනාගතයේ සම්බන්ධයෙන් අනාගත වර්ධනය සඳහා ගත යුතු තීරණ සැලසුම් මොනවද කියලා ඒගොල්ලෝ බලන්න ඕනද නැද්ද? ඔව්. කරපු සැලසුම් නිසිපරිදි ක්‍රියාත්මක වෙනවද කියලා බලනවා. හරි. ඊට පස්සේ බලන්න ඕනේ අනාගතය සම්බන්ධයෙන් ගන්න ඕනේ සැලසුම් මොනවද? තීරණ මොනවද? ලියන්න දෙක. කලමනාකරුවෝ ගිණුම් කරන එකේ පිළිබඳ උනන්දුවක් දක්වන දෙවෙනි කාර්යය ලියා ගන්න. අනාගත වර්ධනය සඳහා ගත යුතු එහෙම නැත්නම් තීරණ ඇලිරක් ගහලා සැලසුම් අනාගත වර්ධනය සඳහා ගත යුතු තීරණ ඇලිරක් ගහලා සැලසුම් මොනවාද? ප්‍රශ්නාර්ථකුත් දාන්න. සැලසුම් මොනවාද? හරි. එහෙනම් පුතේ අපි කතා කරා උනන්දුවක් දක්වන පාර්ශ්ව දැන් දෙකක්. ගිණුම් කරන ඒකකයේ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්ව දෙකක්. එහෙම නැත්නම් අපේ ගිණුම් කරන ඒකකයේ ව්‍යාපාරය නම් ව්‍යාපාරය ගැන උනන්දුවක් දක්වන පාර්ශ්වයන් දෙකක් කතා කරා. කවුද? අයිතිකරුවෝයි කලමනාකරුවෝයි. සහ ඇයි ඒගොල්ලෝ උනන්දුවක් දා ඒගොල්ලෝ ගන්න තීරණ මොනවද? අයිතිකරුවෝ ගන්න තීරණ මොනවද? ඒගොල්ලෝ කරපු ආයෝජනයේ සරිලන ප්‍රමාණවත් සතුරුදායක ප්‍රතිලාභයක් ලබනවද? තවදුරටත් ආයෝජනය කරනවද? කලමනාකරුවෝ ගන්න තීරණ ඒගොල්ලෝ කරපු සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක වෙනවද? අනාගත වර්ධනය සම්බන්ධයෙන් ගත යුතු තීරණ සැලසුම් මොනවද? හරි. තුන්වෙනි කට්ටිය සේවකීන් එම්ප්ලොයර්ස් ලා කියලා කියනවා. ඒ තුන්වන උනන්දුවක් දක්වන පාර්ශ්වය තමයි සේවකීන්. හරිද? සේවකීන්. ඒ කියන්නේ ආයතනයේ වැඩ කරන පිරිස ඔයගොල්ලන්ට සේවකීන් කිව්වම කවුද කියලා තේරෙනවනේ. මේගොල්ලා අපේ ආයතනය ගැන, අපේ ව්‍යාපාරය ගැන, අපේ ගිණුම් කරන ඒකේ ගැන අපිට ව්‍යාපාරය කියලා අපේ වැඩ කරන සේවකයෝ ඉන්නවා. ඒගොල්ලෝ අපේ ව්‍යාපාරය ගැන උනන්දුවක් දක්වනවා. හරිද? ඇයි පුතේ ඒගොල්ලෝ උනන්දුවක් දක්වන්නේ? ගොඩාක් කට්ටිය කියනවා මේ වැටුප් දීමනා වැඩි කරගන්න කියලා. ඒක දෙවනි එක. පුතේ ඉස්සෙල්ලාම උනන්දුවක් දක්වන්නේ ඇයි? පුතේ මෙතන මම වැඩ කර හිටියොත් මෙතන දිගටම මගේ ජොබ් එක තියෙයිද? මේ ආයතනයේ පුතේ ආයතනයේ ලාභ නැහැ, ආයතනයේ පාඩුයි වැහෙන්න යන්නේ. තවදුරටත් මෙතන ඉඳලා වැඩක් තියනවද? නැහැ. මොකද කරන්න ඕනේ? ටක් ගාලා වෙන ආයතනයක් හොයාගෙන යන්න ඕනේ. අන්න ඒ වගේ පුතේ රැකියාවේ සුරක්ෂිතභාවය දැනගන්න. ඔකට හොඳම උදාහරණය තමයි පුතේ සෙලින්කෝ ගෲප් කියලා තිබ්බ ඉස්සර කම්පැනියක්. සෙලින්කෝ ගෲප් සමූහ ව්‍යාපාරය. කම්පැනිස් 200 ගාණක් තිබ්බා. හරිද? කම්පැනිස් 200 ගාණක් තිබ්බ සෙලින්කෝ ගෲප් එකේ. පුතේ වැඩ කරන කට්ටියට හොඳ පඩි. ලොකු පඩියක් ගෙව්වා. වැඩ කරන කට්ටිය. ඒ කාලේ පුතේ අපේ කාලේ කැම්පස්යෙන් අවුට් වෙලා සෙලින්කෝ ගෲප් එකට ජොයින් වෙනවා කියලා කියන්නේ පුතේ යාර ලොකු ජොබ් එකක් හම්බුනා වගේ තමයි ඈ. ඒ වගේ පිළිගැනීමක් තිබ්බා. නමුත් පුතේ ඒ සෙලින්කෝ ගෲප් එකේ තමයි පුතේ තිබ්බේ සෙලාන් බැංකුව, සෙලින්කෝ ඉන්ෂුරන්ස්, හරිද? ද ෆිනෑන්ස් ගොඩාක් තිබ්බ පුතේ ව්‍යාපාර මං කිව්වේ 200 ගාණක් කියලා. මං කිව්ව ඔයගොල්ලෝ දන්න නම් ටික. එතකොට පුතේ මේ
සෙලාන් ගෲප් එක පුතේ කඩාගෙන වැටෙන්න ගත්තා. කඩාගෙන වැටෙන්න ගනිද්දී කට්ටිය මොකද කරේ? උනන්දුවක් ගිණුම් කරන ඒකය ගැන ව්‍යාපාරයෙන් උනන්දුවක් දක්වන කියන්නේ උනන්දුවක් දක්වන සේවකයෝ ටික ආයතනය ගැන හොඳට බල බල හිටපු සේවකයෝ මේක මෙහෙම ගියොත් මෙහෙම වෙනවා මේක ආයේ ලබන අවුරුද්දේ මේක ඊළඟ අවුරුද්දේ කඩාගෙන වෙනවා කියන කට්ටිය ඒගොල්ලෝ සෙලින්කෝ ගෲප් එකෙන් අයින් වෙවි වෙන ජොබ් වලට ගියා. හරිද? ඒතකොට හිටපු කට්ටියට අන්තිමට මොකද උනේ පුතේ? ජොබ් එකක් නැති වුණා වෙන කම්පැනි එකකට යන්න විදියකුත් නෑයි. මුලින් කට්ටිය අයින් වෙවි ඒවට ගියානේ. අන්න ඒ වගේ පුතේ. රැකියාවේ සුරක්ෂිතභාවයක් තියෙද. හරි. ඒගොල්ලන්ගේ කඩාගෙන වැටුණා. සෙලින්කෝ ගෲප් එක කඩාගෙන වැටුණා. බේරගත්තේ පුතේ සෙලාන් බැංකුව බේරගත්ත රජයේ මැදිහත් වෙලා ඒක ලංකා බැංකුවේ කළමනාකාරීත්වයට දීලා ඒක ටක් ගාලා බේරගත්තා. සෙලින්කෝ ඉන්ෂුරන්ස් එක බේරගත්තා. ඇයි? ඒක පුතේ ලොකු සල්ලි ප්‍රමාණයක් රටේ තියෙනවනේ ඒක රජයේ මැදිහත් වෙලා සෙලින්කෝ ඉන්ෂුරන්ස් එකට වෙනම අධ්‍යක්ෂ මණ්ඩලයක් දාලා ඒක බේරගත්තා. අනිත් කම්පැනිස් තව දෙක තුනක් බේරගත්ත පුතේ අනිත් කම්පැනිස් ඔක්කොම කඩාගෙන වැටුණා. හරිද? ඒවා හිටපු කට්ටිය ජොබුත් නැති වුණා අන්තිමට. රැකියාවක් නැති වුණා. එහෙනම් පුතේ අපි මේ අපේ ආයතනයේ වැඩ කරන ආයතනය ගැන උනන්දුවක් දක්වන්නේ මේ පඩිය දීමනා වැඩි කරගන්න විතරක් නෙමෙයි. රැකියාවේ සුරක්ෂිතතාවය. මෙතන අපිට දිගටම ඉඳලා මෙතන ජොබ් එක තියෙයිද? නැත්තම් පුතේ අපි මෙතනින් මාරු වෙලා වෙන තැනකට යන්න එපා නේ. කියන්නේ 1 රැකියාවේ සුරක්ෂිත බවක් තිබේද? රැකියාවේ සුරක්ෂිත බවක් තිබේද? ප්‍රශ්නාර්ථකුත් දාන්න. රැකියාවේ සුරක්ෂිත බවක් තිබේද? රැකියාවේ සුරක්ෂිත බවක් තිබේද? ඉතින් ගිය සතියේ පොඩ්ඩනේ කරේ. අද ගොඩක් වැඩ කරනවා. මේ පාඩම් පුතේ මට ඉවර කරගන්න එපා. ලබන සතියේත් ගොඩක් වැඩ කරනවා. ඉතින් පළවෙනි පාඩමේ ඔයගොල්ලෝ ගණන් හදන්නවට ගණන් හදන්න නැහැ. හරි? මේ ටික ඉගෙන ගන්න තියෙන්නේ. දෙවෙනි පාඩමේ ඉඳලා දැන් පුතේ ගණන් හදන්න තියෙන්නේ. මේ පාඩම ගොඩක් වැදගත්. දැන් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති ඉගෙන ගන්න දේවල් ටික. රැකියාවේ සුරක්ෂිතභාවයක් තිබේද? දැන් පුතේ ජොබ් එක තියෙනවා ආයතනයන් ලාභ ලබනවා. එහෙනම් පුතේ දැන් පුළුවන් සේවකයන්ට මොනවද කරන්න කියලාද කියන්නේ? දැන් හොඳම උදාහරණේ දැන් මේ වෙලාව යන උද්ඝෝෂණේ ගුරුරුන්ගේ උද්ඝෝෂණේනේ පුතේ. හරිද? මේ වෙලාව යන ගුරුරුන්ගේ උද්ඝෝෂණේනේ. නමුත් දැන් ඒ උද්ඝෝෂණ විරුද්ධව රජයෙන් කියන්නේ මොකද්ද? ඔව් අපි පිළිගන්නවා ගුරුරුන්ගේ පඩි වැඩි කරන්න ඕනේ. නමුත් මේ වෙලාව මේ වසංගතයේ වෙලාවේ කරන්න බෑ කියලානේ කියන්නේ නේ. හරිද? ඒකට පුතේ කියන්නේ හරි. ගිණුම් කරන සමීකරණය කියන්නේ ඔව් ගිණුම් කරන සමීකරණය පුතේ ඊළඟ පාඩම. තාම අපි එකට ආවේ නැහැ. ඒක තමයි ගණන් හදන්න පටන් ගන්න අපි. ගිණුම් කරන සමීකරණය කියන්නේ දෙවෙනි පාඩම. හරි. මේ පළවෙනි පාඩම අපි යන්නේ. දාගෙනම පුතේ. දැන් අපි මම කතා කරේ දැන් මේ වෙලාව යන පුතේ උද්ඝෝෂණය ගුරුරුන්ගේ පඩි වැඩි කරන්න ඒගොල්ලන්ට අවශ්‍ය පඩි විතර නෙමෙයි තව දේවල් තියෙනවා පුතේ එතන. එඩිට් කරන්න කියලා නමුත් රජයේ පාර්ශවයෙන් කියන්නේ මොකද්ද? ඔවා පිළිගන්නවා වැඩි කරන්න ඕන. නමුත් මේ වෙලාවේ මේක කරන්න බෑ කියලානේ කියන්නේ. අපිට සල්ලි නෑ මේ වසංගතයේ වෙලාවේ. ඔබ ඒ වගේ තමයි ඉතින්. සේවකයන්ට ආයතනයේ පාඩු ලබන වෙලාවක පඩි වැඩි කරන්න කිව්වට වැඩක් නෑ. පඩි වැඩි කරන්න බෑනේ පුතේ. නමුත් අපි දන්නවා සේවකයෝ දන්නවා මේ ආයතනයේ මෙච්චර ලාභ ලබනවා. මේ අවුරුදු මෙච්චර ලාභ ලැබුවා මේ අවුරුදු මෙච්චර ලාභ ලබනවා. අන්න ඒ වගේ වෙලාවක සේවකයන්ට මොනවද කරන්න පුළුවන්ද පුතේ? අපේ පඩි වැඩි කරන්න කියලා උද්ඝෝෂණයක් කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඉල්ලීමක් කරන්න පුළුවන්. උද්ඝෝෂණ වලට ගන්න පුතේ ඉල්ලීමක් කරන්න පුළුවන්. එතකොට එහෙම ඉල්ලීමක් කරන්න පුළුවන් ආයතනයෙන් උනන්දුවක් දැක්වුවොත් නේ පුතේ. අදන්න ලාභෙ මෙච්චරයි. මේ මෙච්චර ලාභ ලබනවා මේගොල්ලෝ. ආයතනය එතකොට සේවකයන්ට කියන්න පුළුවන් අපිට මෙච්චර දීමනාවක් දෙන්න මෙච්චර අපි පඩි වැඩි කරන්න. හරි. කියන්න දෙවෙනි එක සේවකයන්ගේ පුතේ පළවෙනි එක ලියුවන්නේ රැකියාවේ සුරක්ෂිත බවක් තිබේද කියලා. දෙක වැටුප් වැඩි කිරීමට ව්‍යාපාරයට හැකියාවක් තිබේද? වැටුප් වැඩි කිරීමට ව්‍යාපාරයට හැකියාවක් තිබේද? වැටුප් වැඩි කිරීමට ව්‍යාපාරයට හැකියාවක් තිබේද? හැකියාවක් නැත්නම් වැටුප් වැඩි කරන්න කියලා කෑ ගහලා වැඩක් නෑ. හැකියාවක් තියෙනවා නම් ආයතනයේ ස්ෆූර්ති සමිතියට ඉල්ලන්න පුළුවන් අපේ පඩි වැඩි කරන්න කියලා.
හරි. දැන් අපි මේ කතා කරේ කවුරු ගැනද? සේවකයෝ ගැන. එතකොට අපි උනන්දුවක් දක්වන පාර්ශව කතා කරා, අයිතිකරුවන් ගැන කතා කරා, කළමනාකරුවන් ගැන කතා කරා, සේවකයන් ගැන කතා කරා. හරි. ඊට පස්සේ කවුද පුතේ? හතරවෙනි පාර්ශවය. රජය. එහෙම නැත්නම් රජයේ ආයතන. පුතේ රජය කියනට වඩා හොඳයි රජයේ ආයතන කියනවා නේ. රජය කියවට වැරදි නෑ. රජයේ ආයතන. රජයේ ආයතන. රජයේ ආයතන. ඒ රජයේ ආයතන පුතේ අපේ ගිණුම් කරන එකේ අපේ ව්‍යාපාරය අපේ ගිණුම් කරන එකේ ව්‍යාපාරය නම් රජයේ ආයතන අපේ ගිණුම් කරන එක ගැන පුතේ ලොකු උනන්දුවක් දක්වනවා. ඇයි? මේ ව්‍යාපාර වලට රජයෙන් විවිධ පහසුකම් යටිතල පහසුකම් ගොඩක් සපයන්නේ හරි. පුතේ මගෙන් ප්‍රශ්නයක් අහනවා මම අහන්න හිටු ප්‍රශ්නයක් ළමයි මගෙන් අහනවා මම ඕගොල්ලන් මේ කට්ටිය උගන්වලා ඉවර වෙලා අහන්න හිටු ප්‍රශ්නයක් ඕගොල්ලෝ අහනවා ව්‍යාපාරේ වැඩි බලයක් තියෙන්නේ කළමනාකරුවන්ටද අයිතිකරුවන්ටද කියලා. හරි. ඒක මම අන්තිමට කියන්නම්. පුතේ මේ ටික උගන්වලා ඉවරලා. හරි. පුතේ රජයේ ආයතන මේක රජයේ ආයතන. රජයේ ආයතන රාජ්‍ය ආයතන. හරි. ඉතින් රාජ්‍ය ආයතන ව්‍යාපාරය ගැන උනන්දුවක් දක්වනවා. ඇයි ඒ? ඒ ව්‍යාපාර වලට අවශ්‍ය විවිධ පහසුකම් සපයන්නේ රජයෙන්. යටිතල පහසුකම් පාරවල් හදලා හරිද? ඒ පහසුකම් ටික දෙන්න පුතේ රජයෙන්. එතකොට බදු සහන දෙනවා. ඒතකොට මේ රජයක් ව්‍යාපාර ගැන උනන්දුවක් දක්වනවා. ඇයි උනන්දුවක් දක්වන්නේ? උනන්දුවක් දක්වන්නේ ඇයි? රජයේ ප්‍රධාන ආදායම වෙන්නේ මොකද්ද? රජයක ප්‍රධාන ආදායම බදු. බදු. එහෙනම් පුතේ බදු අය කරන්නේ ව්‍යාපාර වලින්නේ. එතකොට පුතේ ව්‍යාපාරය ගැන රජය උනන්දුවක් දක්වන්නේ ඇයි? નિયમિત පරිදි මේ ව්‍යාපාරේ බදු ගෙවන්නේද? නැත්නම් පුද්ගලයෙක් ගන්නම් ඒ පුද්ගලයා හරියට බදු ගෙවනවද? අන්න ඒකට පුතේ උනන්දුවක් දක්වනවා. පුතේ රජය කිව්වහම එතන කවුද උනන්දුවක් දක්වන රජයේ ආයතනය? ව්‍යාපාර නිසි පරිදි බදු ගෙවනවද නැද්ද කියලා උනන්දුවක් දක්වන ආයතනය කවුද? ඔයගොල්ලෝ ආයතනයේ නම වැරදියට කියන්නේ ඒකයි මම අහන්නේ මේ. පුද්ගලයන්ගෙන් ව්‍යාපාර වලින් රජයේ බදු අය කරන ආයතනයක් තියෙනවා රජයේ. මොකද්ද පුතේ ආයතනයේ නම? ආදායම් බදු දෙපාර්තමේන්තුව. අන්න පුතේ හරි. ආදායම් බදු දෙපාර්තමේන්තුව. වැරදි වචනේ පුතේ. මම අන්න ඒකයි කිව්වේ. පුතේ ආදායම් බදු දෙපාර්තමේන්තුව කියලා එකක් නැහැ. ඒකට කියන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. පැහැදිලිද කියුවේ? බදු කියන වචනේ නැහැ. ඒ දෙපාර්තමේන්තුවේ නම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව නෙමෙයි පුතේ. බදු කියන වචනේ නැහැ. ඒ ආදායම්වත් තමයි බදු අය කරන්නේ. නමුත් ඒ ආයතනයේ නම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. හරි. ඒක රජයකට ප්‍රධාන ආදායම් ලැබෙන්නේ බදු වලින්. ඒ නිසි පරිදි බදු ගෙවනවද බදු අය කරගන්න උනන්දුවක් දක්වනවා. හරිද? ඉතින් මේ රජයට මම නම් දකින්නේ වැරදිච්ච එක තැනක් තමයි 2019 බලයටපත් වෙලා දෙසැම්බර් 1 වෙනිදා ලංකාවේ වැඩ බදු ප්‍රතිශතය 15ක් තිබ්බා. මේගොල්ලෝ බලයටපත් වෙච්ච ගමන් ඒක 108 දක්වා අඩු කරා. හරිද? 15 බද්ද 8 දක්වා අඩු කරා. ඒ කියන්නේ මිනිසුන්ගේ පාවිච්චි කරන භාණ්ඩා සේවා මත රජයේ 15ක බද්දක් අය කර හිටියා නොවැම්බර් වෙනකන්. නමුත් මේ රජයේ බලටපත් වෙච්ච ගමන් ඒක 8 දක්වා අඩු කරා. ඒකද එතනින් මම හිතන්නේ රජයට ලොකු ආදායමක් අහිමි වුණා. ඒ ආදායම අහිමිවීම පුතේ මේගොල්ලන්ට දරා ගන්න බැරුණා. මම දකින්න විදියට. හරි. එතකොට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තමයි නියමිත පරිදි බදු ගෙවනවාද කියලා දැනගන්න. ලියන්නකෝ ඒක එක. රජයේ ආයතන උනන්දුවක් දක්වන පුතේ පළවෙනි කාරණේ ලියන්න. નિયમિત පරිදි බදු ගෙවන්නේද? નિયમિત පරිදි බදු ගෙවන්නේද? નિયમિત පරිදි බදු ගෙවන්නේද? નિયમિત පරිදි බදු ගෙවන්නේද?
හරි ඒක හේතුවක්. තව දැන් රජයේ සංඛ්‍යා ලේඛනයම හදනවනේ. අපේ රටේ මෙච්චරක නිෂ්පාදනයක් තියෙනවා, මෙහෙම තියෙනවා. අපේ කර්මාන්ත මෙච්චර තියෙනවා. ඒ වගේ පුතේ අපේ රටේ නිෂ්පාදනය මෙච්චරයි, අපේ ජාතික ආදායම් මෙච්චරයි කියලා ගණන් හදනවා. ඒ ගණන් හදන්න අපේ ව්‍යාපාර ගැන තොරතුරු ඕනේ. පුතේ මේ ව්‍යාපාර පිළිබඳ සංඛ්‍යා වාර්තා ඕනේ, සංඛ්‍යා ලේඛන ඕනේ. ශ්‍රී ලංකා මහ බැංකුව උමනා කරනවා, ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව උමනා කරනවා. ඒතකොට රජයේ උනන්දුවක් දක්වන ඔය ආයතන උනන්දුවක් දක්වනවා ඒ අදාළ වාර්තා නිසි පරිදි අදාළ අංශ වලට බාර දීලා තියෙනවද? කියන්න දෙවෙනි එක අවශ්‍ය වාර්තා අදාළ ආයතන වලට නිසි පරිදි සපයන්නේද? අවශ්‍ය වාර්තා අදාළ ආයතන වලට නිසි පරිදි සපයන්නේද? අවශ්‍ය වාර්තා අදාළ ආයතන වලට නිසි පරිදි සපයන්නේද? නිසි පරිදි සපයන්නේද? ඒ වාර්තා පුතේ හරියට සපයනවද කියලා දැනගන්න නිසි පරිදි සපයන්නේද? හරි නිසි පරිදි සපයන්නේද? පළවෙනි එක පුතේ කිව්වේ රජයේ ආයතන උනන්දුවක් දක්වන පළවෙනි එකනේ අහන්නේ නේ. රජයේ උනන්දුවක් දක්වන පළවෙනි කාරණය තමයි નિયમિત පරිදි බදු ගෙවන්නේද? નિયમિત පරිදි බදු ගෙවන්නේද? හරි තුන්වෙනි එක රජයේ ආයතන ව්‍යාපාර ගැන උනන්දුවක් දක්වන නැත්නම් ගෙනුම් කරන එක ගැන උනන්දුවක් දක්වන තුන්වෙනි කාරණේ ලියා ගන්න. ඒක පහුගිය කාලේ අපි දැක්කා. පොළොන්නරුවේ ගිහිල්ලා පුතේ හාල් මෝල් එහෙම වැටලුවේ. ඒතකොට සීනි ගබඩා එහෙම වැටලුවේ. ඇයි ඒ බැලුවේ මොකටද? සාධාරණ මිලකට ගනුදෙනු කරුවන්ට නැත්නම් පාරිභෝගිකයන්ට නිෂ්පාදන ලබා දෙනවද නැද්ද කියලා බලන්න. ඒක රජයේ වක්කීමන්නේ පුතේ. කියන්න සාධාරණ මිලකට ගුණත්වයෙන් යුතු නිෂ්පාදිත ලබා දෙන්නේද? සාධාරණ මිලකට ගුණත්වයෙන් යුතු නිෂ්පාදිත ලබා දෙන්නේද? නිෂ්පාදිත ලබා දෙන්නේද? සාධාරණ මිලකට ගුණත්වයෙන් යුතු නිෂ්පාදිත ලබා දෙන්නේද? ඉතින් මන්නම් කියන්නේ ලබා දෙන්නේද ලියලා ඉවරද? සාධාරණ මිලකට ගුණත්වයෙන් යුතු නිෂ්පාදිත ලබා දෙන්නේද? මන්නම් කියන්නේ රජය ඔන්න ඔතන තමයි මැදිහත් වෙන්න ඕන. රජයේ පුතේ භාණ්ඩාසේව මිල තීරණය කරන්න මැදිහත් වෙන්න හොඳ නැහැ. ඒක දැන් මෙතනදී අපිට තේරෙනවා රජයට ඒක කරන්න බෑ කියලා. රජයක් ඉන්න ඕනේ පුතේ. රජයෙන් බලන්න ඕනේ සාධාරණ මිලකට මේවා මොනවද මේවා ලැබෙනවද කියලා. නැතු පුතේ රජයෙන් මිල තීරණය කරන්න ගියාම එතන පොඩි ගැටලුවක් වෙනවා. ඒතකොට වෙලෙන්දාම පුතේ හරියට වෙන්නේ නැහැ. මොන කියන්නේ වෙලඳාන්ට පුතේ වෙලඳාම කරාම තරංකාරීත්වය තුලින් පුතේ සැපයුම් කරු වැඩි වෙන්න එතකොට සැපයුම් වැඩි වෙද්දි මිල අඩු වෙන්න පුළුවන්. ආයෙ ඔයගොල්ලන්ට ආර්ථික විද්‍යාවේදී කියලා දෙයි අපේ සමන්ස ඉන්නවා විශ්සාවෙල්ලේ පිළියන්දර පුතේ අපේ රමේෂ් ඉන්නවා. ඒගොල්ලෝ ඔයගොල්ලන්ට හොඳට කියලා දෙයි. ඒව ගැන කියලා දෙයි. මම ඒව ගැන කියන්න යන්නේ නැහැ. හරි. සාධාරණ මිලකට ගුණත්වයෙන් යුතු නිෂ්පාදන ලබා දෙන්නද කියලා ලියවන්න තුන්වෙනි එකනේ. හරි. ඉතින් පස්වෙනි පාර්ශවය හරිද? පස්වෙනි පාර්ශවය ගනුදෙනු කරුවන් කස්ටමර්ස්ලා කියන්නේ පාරිභෝගිකයන් කියලා අපි කියන්නේ කන්සියුමර්ස්ලා. පස්වෙනි පාර්ශවය ලියන්න පුතේ ගනුදෙනු කරුවන්
ගනුදෙනුකරුවන්. මේ මන් නම් දකින්නේ ව්‍යාපාරයක ඉන්න වැදගත්ම පාර්ශවයේ කවුද? ගනුදෙනුකරුවන්. ව්‍යාපාරයක ඉන්න වැදගත්ම පාර්ශවයේ ගනුදෙනුකරුවන්. කස්ටමර්ස්ලා. එයි අපි කියන්නේ කස්ටමර්ස් කින් කියලා කියන්නේ අහලා ඇතිනේ වචනේ. ඒ ව්‍යාපාරයකට මම කොච්චර තදේ කොච්චර බිස්නස් කාර්යයක් විදිහට කරන්නේ මං ගාඩ ගනුදෙනුකරුවෝ වෙන්නේ නැත්තම්. ඒ කියන්නේ පුතේ ගනුදෙනුකරුවෝ තමයි පුතේ රජ. ගනුදෙනුකරුවෝ පුතේ ප්‍රබලම චරිතේ ව්‍යාපාරයකට මේ මන්දුවක් දක්වන පාර්ශවයෙන්දී මේ ව්‍යාපාරයකට ප්‍රබලම චරිතය වෙන්නේ රජය. ඒ උදාහරණයක් විදිහට පුතේ මගේ ව්‍යාපාරයේ දැන් මම කරන්නේ මේ ව්‍යාපාරයක් නේ. මගේ ව්‍යාපාරයේ ගනුදෙනුකරුවෝ තමයි ඕගොල්ලෝ. ඕගොල්ලෝ මගේ පන්ති වලට ආවේ නැත්තම් මම රජෙක් වගේ ඉන්න බෑනේ. මට පුතේ ලොකු සල්ලි තියෙන පුද්ගලෙක් විදිහට මට පෙන්වන්න බෑනේ නේ. ඒ ඕගොල්ලෝ තමයි පුතේ මං ගාවට එන්නේ. මගේ ගනුදෙනුකරුවෝ ඕගොල්ලෝ. ඕගොල්ලෝ තමයි මට ගෙවීම් කරන්නේ. හරිද? ඒතකොට ඕගොල්ලෝ තමයි පුතේ මගේ ව්‍යාපාරයේ ගනුදෙනුකරුවෝ ටික. මට වැදගත්ම. මම පුතේ හැමතිස්සෙම බලන්නේ ඕගොල්ලෝගේ පැත්තේ. ඕගොල්ලන්ට හරි දේ දෙන්න. ඕගොල්ලන්ට හරි දේ නොදුන්නොත් පුතේ මං ගාවට තව ළමයි එන්නේ නැහැ. මගේ ආදායම වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා පුතේ මම හැමතිස්සෙම බලන්නේ ඕගොල්ලෝ කවදාද බිස්නස් එකක් කරද්දී පුතේ. ඔයාට අවශ්‍ය දේ දෙන්න තමයි පුතේ මම බලන්නේ. ඔයාට විභාගේ හොඳට පාස් කරවන්න. මම පුතේ බලන්නේ ඔයාව හොඳටම විභාගේ උගන්වන්න. හොඳටම පාස් කරවන්න. හොඳම ප්‍රතිඵලයක් අරන් දෙන්න. ඇයි ඒ? ඔයාට තියෙන ආදරෙත් නෙමෙයි. ඇයි ඒ? ඉතින් ඔයා හොඳට පාස් වුණාම තමයි මගේ ළමයි වැඩි වෙන්නේ. මගේ ව්‍යාපාරය දියුණු වෙන්නේ. එහෙනම් පුතේ ගනුදෙනුකරුවව තෘප්තිමත් කරන්න ඕනේ. ඔයාට අවශ්‍ය දේ පුතේ ඔයාට ලබා දෙන්න ඕනේ. ඒ නිසා පුතේ මං කිව්වේ මගේ රැකියාව මේක. ඒ නිසා මම පරිම කැප වෙන්න ඔයාට හොඳම ප්‍රතිඵලයක් ලබා දෙන්නේ. ඔයාගේ ප්‍රතිඵලය වැඩි වුණොත් තමයි මං දියුණු වෙන්නේ. එතකොට ඔයගොල්ලෝ හැමතිස්සෙම මතක තියාගන්න ඔයගොල්ලෝ කවදා හරි බිස්නස් එකක් කරත් ප්‍රබලම චරිතය ගනුදෙනුකරුවෝ. ඕගොල්ලන්ට ඕන දේවල් කරලා හරියන්නේ නැහැ. ගනුදෙනුකරුවෝ ඉල්ලන දේවල් දෙන්න ඕනේ. ගනුදෙනුකරුවන්ට අවශ්‍ය දේවල් ටික දෙන්න ඕනේ. ඒක ඔයාගේ ව්‍යාපාරය දියුණු වෙන්නේ. තමනක් ඔය ආඩම්බර ව්‍යාපාරිකයෝ ඉන්නේ පුතේ. හරිද? ආඩම්බර ව්‍යාපාරිකයෝ ඉන්නේ කඩේකට යන්නවත් හිතෙන්නේ නැතුව ඉන්නේ. ඒකට අපිට යන්න හිතෙන්නේ නැහැ නේ පුතේ. නමුත් පුතේ දැන් මෙතන මුස්ලිම් ළමයිනුත් ඉන්නවා. දැන් අපි වෙළඳාම් වැඩියෙන් කරන්නේ මුස්ලිම් කට්ටිය කියලා ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ. මුස්ලිම් කඩේකට ගියාම එන්න වාඩි වෙන්න කියලා මොනවද ඕනේ කියලා සලකලා පුතේ ඔක්කොම දේවල් ටික කරනවා. සිංහල කඩේට ගියාම නිකන් අපිව ගණන් ගන්න නැතුව වගේ ඉන්නවා. ඒකට පුතේ අපිට ඒ කඩේට යන්න හිතෙන්නේ නැහැ නේ. ඔන්න ඔතනයි පුතේ තියෙන හේතුව. හරි. කියන්න පුතේ ගනුදෙනුකරුවෝ කියන එකට වගකීම් සහතික ඒක පුතේ හේතු දෙක තුනක් නැහැ. එක හේතුවයි ලියන්නේ වගකීම් සහතික වගකීම් සහතික වගකීම් සහතික වලට අපි මම මොකද කියලා තේරුම් කරලා දෙන්නම්. වගකීම් සහතික ප්‍රතිඥා බාර වගකීම් සහතික වරහන් ඇතුළේ ලියා ගන්න. ප්‍රතිඥා බාර ඉටු කිරීමට ව්‍යාපාරයට හොඳ පැවැත්මක් තිබේද? හොඳ පැවැත්මක් තිබේද? හොඳ පැවැත්මක් තිබේද? හරි, ඒක මම මුලින් ඉඳලා ආයි කියන්නම්. ඉතින් ගනුදෙනුකරුවෝ කියන එකේ හේතුව ලියා ගන්න. ආයි මුලින් ඉඳලා කියන්නේ. වගකීම් සහතික වරහන් ඇතුලේ ප්‍රතිඥා බාර. වගකීම් සහතික වරහන් ඇතුලේ ප්‍රතිඥා බාර ඉටු කිරීමට ව්‍යාපාරයට හොඳ පැවැත්මක් තිබේද?
හොඳ පැවැත්මක් තිබේද? හොඳ පැවැත්මක් තිබේද? පැහැදිලිද කියපු දේ? ඒ කියන්නේ දැන් සමහරක් වෙලාවට ඔයගොල්ලෝ දකිනවා ලොකු කතා කරනවා මෙහෙම කරනවා කියලා. නමුත් ඔයගොල්ලෝ හොයලා බලන්න ඕනේ එහෙම කිව්වට ප්‍රතිඥාභාරයක් කියන්නේ වොරන්ටි වක්කීම් සහතිකයක්. දැන් අපිට කියනවා ඔයගොල්ලෝ කරන්න මේ අපි මෙහෙම කරනවා මෙහෙම අවුරුදු ගාණක් ඔයගොල්ලන්ට සේවාව දෙනවා. නමුත් එහෙම දුන්නාට පස්සේ ඔයගොල්ලෝ ඒක විශ්වාස කරන්න එපා. බලන්න මේගොල්ලන්ට ඒ වගේ ඒක ඉටු කිරීමේ හැකියාව තියනවද? කරලා තියනවද? ඒගොල්ලන්ට කරන්න තරම් මූල ශක්තියක් තියනවද? මේ ව්‍යාපාරي දිගටම තියෙයිද? මේගොල්ලෝ වහලා දාලා මෙතන යයිද? අන්න ඒ ගැන උනන්දුවක් දක්වන්න ඕනේ පුතේ. තවත් අපි දැන් ගමු දැන් මගේ ව්‍යාපාරේ ගනුදෙනු කරුවෝ. ඕගොල්ලන් මගේ ව්‍යාපාරේ ගනුදෙනු කරුවෝ. දැන් මං කියන ඕගොල්ලෝ එන්න ඕගොල්ලෝ හොඳට විභාගේ පාස් කරලා දෙන්නම් කිව්වට වැඩක් නැහැ. ඔයා හොයලා බලන්න ඕනේ. මීට කලින් මගේ පන්ති අපුලමයි කැම්පස් ගිහිල්ලා තියෙනවද? හරිද කොච්චර කැම්පස් ගිහිල්ලා තියෙනවද? ඒක හොයලා බලන්න ඕනේ පුතේ. හරි. සමහරක් ගුරුවරු උගන්වපු දේ ගුරුවරු ඉගෙනුවත් එකවුන්ටින් වලට ඒකක් ගන්න බෑ. එයා විභාගෙ ලිව්වත් ඒකක් ගන්න බෑ. ඒ වගේ මට්ටමක් තියෙනවා. ඒක පුතේ ඒ වගේ තැනකට ඔයගොල්ලෝ ගියොත් අපරාධෙනේ නේ. එන ඔයගොල්ලෝ බලන්න ඕනේ. කවුද ඒ ගුරුවරයා? මොනවද ගුරුවරට තියෙන සුසුසුකම්? එයා කොච්චර කල් උගන්වලා තියෙනවද? එයා ගෙන ගත්ත ළමයි කැම්පස් ගිහිල්ලා තියෙනවද? ඒක හොයලා බලන්න එපා පුතේනේ. අන්න ඒකට මේ මම කියන දේවල් මෙයා මීට කලින් කරලා තියෙනවද? කියන්නේ ව්‍යාපාරයේ වගකීම් සහතික ඉටු කිරීමේ හැකියාවක් පැවැත්මක් ඒ ව්‍යාපාරයට තියෙනවද නැද්ද කියලා හොයලා බලන්න ඕනේ. හරි. දැන් අපි ලිව්වේ කවුද පුතේ? ගනුදෙනු කරුවන්. අනිත් කට්ටිය කවුද පුතේ? creditors land financial institution. ඒ කියන්නේ ණය හිමියන්. පොදුවේ ලියා ගන්නකො යා ණය හිමියන් සහ ණය සපයන ආයතන. ඔයා ණය හිමියන් කියලා ලියා ගන්නකො. නැත්නම් ලියන්න ණය හිමියන් සහ ණය සපයන ආයතන කියලා ලියන්න. ණය හිමියන් සහ ණය සපයන ආයතන. 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 හරිද? ණය හිමියන් සහ ණය සපයන ආයතන. ණය හිමියන් සහ ණය සපයන ආයතන. ණය හිමියන් සහ ණය සපයන ආයතන. හරි. දැන් පුතේ මම කිව්වේ ණය හිමියෝ කියන්නේ කාටද කියලා? ණය හිමියෝ කිව්වේ කාටද? ව්‍යාපාරයට අවශ්‍ය ව්‍යාපාරයෙන් ගෙවන්න තියෙන කට්ටිය. ව්‍යාපාරයේ ණයයි ඒගොල්ලන්ට. ඒ කියන්නේ පුතේ ණය හිමියෝ කියලා කියන්නේ ව්‍යාපාරයට මුදල් සහ භාණ්ඩ. සමහරක් දැන් බැංකුවගේ මූල්‍ය ආයතන ව්‍යාපාර දෙන්නේ සල්ලි වලින් ණය. භාණ්ඩ නිෂ්පාදකයෝ එහෙම සැපයුම් කරු ව්‍යාපාරයට භාණ්ඩ ණයට දෙනවා පුතේ. ඒගොල්ලන් ණය හිමියෝ. ඒ කියන්නේ ව්‍යාපාරයෙන් බේරන්න ඕනේ කට්ටිය ව්‍යාපාරයෙන් ගෙවන්න ඕනේ කට්ටියට අපි කියන්නේ කවුරු කියලාද? ණය හිමියෝ කියලා. ණය හිමියෝ. හරි. එහෙනම් ලියන්න පුතේ. ණය හිමියෝ ඇයි උනන්දුවක් දක්වන්නේ කියලා. හරි. ලියන්න එක සපය ඇති ණය ආපසු අය කරගත හැකිද? සපය ඇති ණය ආපසු අය කරගත හැකිද? සපය ඇති ණය ආපසු අය කරගත හැකිද? හරිද? සපය ඇති ණය ආපසු අය කරගත හැකිද? සපය ඇති ණය ආපසු අය කරගත හැකිද? ඒ කියන්නේ ණයක් දුන්නාම ඒ ණය ආපහු අය කරගන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ නේ. දැන් ඔයා දැකලා ඇති ඔය ගමේ ගොඩේ හරි දැන් ඔයා දැකලා ඇති බැංකුවකින් ණයක් එහෙම ගන්න ගියාම ගොඩාක් ලීකිවිලි ඉල්ලනවා. පඩි වාර්තා අරව මේ ඔක්කොම ඉල්ලනවා. ඇයි පුතේ ඒගොල්ලෝ එහෙම ඉල්ලන්නේ? බැංකුවකින් ණයක් ගන්න ගියාම වාර්තා ගොඩාක් ඉල්ලනවා. ඇයි ඒගොල්ලෝ එහෙම ඉල්ලන්නේ ණය නොදී ඉන්නද? නෑ බැංකුත් ආසයි පුතේ ණය දෙන්න.
ඇයි මේ වාර්තා බලන්නේ පුතේ ඒගොල්ලෝ? ඒගොල්ලෝ බලන්නේ පුතේ මේ පුද්ගලයාට මේ ණය අරගෙන ආපහු ගෙවන්න පුළුවන්ද? දැන්ට පුතේ දැන් පඩියෙන් පුතේ පඩිය අපි දුන්න රුපියල් 50000යි. දැන්ට ණය වලට 30000ක් විතර කැපෙනවා. තව අපෙන් ණයක් ඉන්නවා තව රුපියල් 10000ක් කැපෙන්නේ. ඒතකොට මේ මිනිහට ජීවත් වෙන්න තියෙන 10000යි. අන්තිමට මේ මිනිහා ජීවත් වෙන්නේ නැහැ. අන්තිමට අපි ණය ගෙවා ගන්නත් බැරුව යනවා. හරි නේද? අන්න ඒකට තමයි පුතේ මේ අය කර ණයක් දුන්නා මේ ණය ආපසු අය කරගන්න පුළුවන්ද කියලා බලන්න තමයි මේ ණය හිමි උනන්දුවක් දක්වන්නේ. නැතු ණය නොදී ඉන්න නෙමෙයි පුතේ. දැන් අපි දැකලා ඇති. ඔය ගමේ ගොඩේ පුතේ මිනිස්සු සල්ලි පොලියට දීලා සල්ලි ණයට දීලා ගහ මරා ගන්නවා. දැකලා ඇතිනේ. එතන වැරද්ද තියෙන්නේ කාගේද? එතන වැරද්ද තියෙන්නේ ණයට ගත් එක්කෙනාගේද ණයට දීපු එක්කෙනාගේද? මට කියන්න. ඒ ණයට ගත්ත මිනිහගේ වැරද්දක් නැහැ නේ. ණයට ගත්ත මිනිහකම හරි නැති නිසානේ. එතන වැරද්ද තියෙන්නේ කාටද? කාගේද? ණය දීපු මිනිහගේ. ඇයි ණයක් නැවත ගෙවා ගන්න බැරි මිනිහෙකුට ණයක් දීලා ආයේ මිනිහගේ ණය ඉල්ලනවා. කොහෙන් ගෙවන්න මේ මිනිස්සයා? දෙන්න කලින් හොයලා බලන්න තිබේ මේ මිනිස්සර මේ ණය ආපසු ගෙවන්න පුළුවන්ද බැරිද කියලා. ඒක බලන්නේ නැතුව ඒ වගේ ණය දීලා පස්සේ ඉල්ලන්න ගිහිල්ලා රණ්ඩු වෙනවා මරා ගන්නවා. ඉතින් කාගේද වැරද්ද? ණය දීපු මිනිස්සයාගේ. එනමුත් මේ ණයහිමියේ ව්‍යාපාරයකට ණයක් දෙන්න කලින් බලන්නේ මේ මිනිස්සර මේ ණය ආපසු ගෙවා ගන්න පුළුවන්ද? ගෙවා ගන්න බැරි මිනිහෙකුට ණයක් දීලා හරියන්නේ නැහැ නේ පුතේ. හරි. ලියා ගන්න පළවෙනි හේතුව ණයහිමියන් පුතේ පළවෙනි හේතුව ලියා ගන්න. සපය ඇති ණය ආපසු අය කරගත හැකිද? හරිද? සපය ඇති ණය ආපසු අය කරගත හැකිද? සපය ඇති ණය ආපසු අය කරගත හැකිද? ඒකට පුතේ බැංකුවක් එහෙම ණයක් දෙන්න කලින් පේ ෂීට් එහෙම ඉල්ලන්නේ. එයාට කොච්චර ආදායමක් එනවද? ඒ පේ ෂීට් එකෙම තියෙනවා ණය වලට ලෝන් එයා දැන් තරම් තියෙන ලෝන් වලට එහෙම කැපෙන ඒවා. ඒව බලලා පුතේ එයාට ගෙවා ගන්න පුළුවන් නම් තමයි ණයක් දෙන්නේ බැංකුවෙන් ඈ. නැතුව ගෙවා ගන්න බැරි මිනිස්සුන් ණය දෙන්න බිස්නස් එකක් කරනවා නම් පුතේ ඒගොල්ලෝ අපේ බැංකු වාර්තා ඉල්ලනවා අපි කරපු ගනුදෙනු අපේ ව්‍යාපාරේ ලාභේ ඒව ඉල්ලනවා. ඇයි මේ ගන්ත ණය ගෙවන්න පුළුවන්ද බැරිද? එහෙම එක්කෙනෙකුට තමයි පුතේ ණය දෙන්නේ. නැතුව බැංකුවක් ණය නොදී ඉන්න නේ පුතේ ඉන්නේ. ණය දෙන්න තමයි ඉන්නේ. නමුත් ණය දෙන්න කලින් හොයලා බලනවා මේ ණය මේ මිනිස්සයා ගත්තොත් ආපසු මේ මිනිස්සයාට ගෙවා ගන්න පුළුවන්ද බැරිද කියලා. හරි. තව හේතුවක් ලියා ගන්න. තව හේතුවක්. දැන් ඔයගොල්ලෝ accounts කියලා ආවේ පළවෙනි පාඩමේ ගණන් හදන්න. එක ගාණක්වත් නැහැ පුතේ මේකේ හදන්නේ. නමුත් ඔයාලට තේරෙනවා මේ පාඩමේ කොච්චර ඉගෙන ගන්න දේවල් තියෙනවද කියලා. ඔබට තව ඉස්සරහට මේ පාඩමේ තව දවස් දෙකක් විතරයි මේ පාඩම ඉවර කරන්න. ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා පුතේ. හරි. ඔයගොල්ලෝ නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. කියන්න දෙවෙනි හේතුව. දැන් පුතේ මං කිව්වේ ණය බැංකුවෙන් පුතේ ණය දෙන්න තමයි ඉන්නේ. ඒ ඔයා බැංකුවකින් එක ණයක් අරගෙන ඒ ණය හරියට ගෙවාගෙන ගියොත් එහෙනම් මොකද කරන්නේ? ඒ ණය ඉවර වෙන්න කලින් බැංකුවාගෙන් කතා කළාම තා ණයක් ඕනේද කියලා. පළවෙනි ණය ගන්න අමාරුයි. නමුත් ඔයා හරියට බැංකුවෙන් ණයක් අරගෙන ඒක හරියට ගෙවාගෙන ගියොත් බැංකුව ඔයාගෙන් ඇවිල්ලා අහනවා තව ණයක් ඕනේද කියලා. ඇයි? බැංකුවකට පුතේ මූල්‍ය ආයතනයක ණය දෙන එක්කනට ආදායම් වෙන්නේ එයා ණය දීලා ඒකට පොලි ගත්තොත් නේ. ඒකට එයා ණය නොදී ඉන්න නෙමෙයි එයා ඉන්නේ. මම ඒකයි කිව්වේ. මේ ආයතනෙ ඉන්න ණය දෙන්න. හරි. ලියන්න දෙවෙනි හේතුව. තවදුරටත් ණය සැපීම සුදුසුද යන්න තීරණය කිරීමට. තවදුරටත් ණය සැපීම සුදුසුද එහෙම ලියන්න සුදුසුද ප්‍රශ්නාර්ථයක් දාන්න. තවදුරටත් ණය සැපීම සුදුසුද? හරි. එහෙනම් පුතේ දැන් අපි කතා කර හිටියේ ගිණුම්කරණය කියන අදහස. ගිණුම්කරණයේ යනු කුමක්ද කියලා මම කියවනේ පුතේ අහන්නේ නැහැ කියලා. අපෙන් අහන්නේ ගිණුම්කරණයේ යනුවෙන් ඔබට අදහස් වන්නේ කුමක්ද? ඒ අදහසේදී පුතේ
උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සහ ගිණුම් කරන එකට දාලා ආර්ථික තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලියනේ අපි ගිණුම් කරන්නේ කියලා කිව්වේ. දැන් ඒකේ අපි ගිණුම් කරන ඒකේ කියන වචනේ ඉගෙනගෙන ඉවරයි. ආර්ථික තොරතුරු කියන වචනේ අද ඉගෙන ගත්තා. මේ දෙකත් දැන් ඉගෙනගෙන ඉවරයි. තව ඉගෙන ගන්න තියෙන්නේ සැපීමේ සමස්ත ක්‍රියාවලිය නේද? හරි. සමස්ත ක්‍රියාවලිය ගැන උගන්වන්න කලින් දැන් අපි කතා කරාපදී උනන්දුවක් දක්වන පාර්ශව. උනන්දුවක් දක්වන පාර්ශව අපි ඔක්කොම කතා කරා. 6ක් විතර කතා කරානේ දැන්. හරි. මම ඔයගලෙන් අහන ප්‍රශ්නේ ඔය උනන්දුවක් දක්වන පාර්ශවයන්ගෙන් වැඩිපුරම උනන්දුවක් දක්වන්නේ කවුද? තොරතුරු ගැන මේ සපයන තොරතුරු ඔය පාර්ශවයන්ගෙන් බුදේ වැඩියෙන්ම අවශ්‍ය වෙන්නේ කාටද? කළමනාකරුවන්ට. පුතේ ඔව් කළමනාකරුවන්ට. හරියටම හරි. ඇයි ඒ? පුතේ සමහර විට අයිතිකරුන් වෙන්න පුළුවන් කළමනාකරු. තීරණ ගන්න ව්‍යාපාර සැලසුම් සකස් කරන්නේ අනාගතේ මොකද කරන්න කියලා තීරණ සැලසුම් සකස් කරන්නේ කළමනාකරු. පුතේ තීරණ ගන්නනේ අපිට තොරතුරු අවශ්‍ය වෙන ව්‍යාපාරය ගැන. එහෙනම් මේ තොරතුරු පුතේ වැඩියෙන්ම ප්‍රයෝජනවත් වෙන්නේ කාටද? කළමනාකරුවන්ට. මැනේජර්ස්ලා කියලා කියන්නේ අපි කළමනාකරු. සමහර ව්‍යාපාරවල අයිතිකරුයි කළමනාකරුයි දෙන්නම එක්කෙනා වෙන්න පුළුවන් පුතේ. නමුත් ඔය ලොකු කම්පැනිස් එහෙම ගත්තොත් එහෙම අයිතිකාරයෝ වෙනම ඉන්නවා කළමනාකරුවෝ වෙනම ඉන්නවානේ නේ. හරි. එහෙනම් ඔය තොරතුරු වැඩියෙන්ම උනන්දුවක් දක්වන්නේ පුතේ කවුද? කළමනාකරුවෝ. හරි. දැන් මම උගන්වන්න යන්නේ මම කිව්වේ අද මම ටක් ගාලා ගිය සතිවල පුතේ ඇත්තටම අපි මම පළවෙනි දවසේ ඔයාලට පැහැදිලි කිරීම ටිකක් කරේ විශේෂ උද්දේශය මොනවද ඒ ටික. ගිය සතියේ ගිණුම් කරන්නේ ගැන පැහැදිලි කරන්න අපිට ගොඩක් වෙලා ගියා. හරි. අද මම ටක් ගාලා පුතේ උගන්වගෙන යනවා. කියලා මම පටන් ගත්තේ අද. හරි. පුතේ මේ දැන් අපි දන්නවා ගිණුම් කරණයෙන් තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සපයන්නේ. හරි. මේක උගන්වන්න යන සමස්ත ක්‍රියාවලියත් එක්කම උගන්වන්න යනවා. හරි. ගිණුම් කරණයෙන් සපයන්න තීරණ ගන්න අවශ්‍ය තොරතුරු. ඒ සපයන තොරතුරු ප්‍රයෝජනට ගන්න පාර්ශ්ව කිහිපයක් ඉන්නවා. එතකොට මේ පාර්ශවයන් කිහිපයෙන් හැම එක්කෙනාට ඕන එකම තොරතුරු නෙමෙයි. හැම එක්කෙනාම ගන්න එකම තීරණය නෙමෙයි. එක එක්කෙනා පුතේ එක එක තොරතුරු ඒගොල්ලන්ට උමනා වෙන්නේ. හරිද? එහෙනම් පුතේ මේ ගිණුම් කරණයෙන් තොරතුරු සපයද්දී ආයතනයේ අයිතිකාරයෝ නැත්තම් කළමනාකරුවෝ විතරක් දැනගන්න ඕන තොරතුරු තියෙනවද නැද්ද? තියෙනවා. කළමනාකරුවෝ විතරක් දැනගත යුතු තොරතුරු තියෙනවා. දැන් ඒ තොරතුරු පිටට ගියොත් එහෙම හරියන්නේ නැහනේ. දැන් හොඳම උදාහරණයක් විදිහට මම ගන්නම්කෝ. ව්‍යාපාරයේ එක භාණ්ඩයක් හදන්න යන කොස්ට් එක පිරිවැය. එකක් හදන්න යන පිරිවැය. පිටට දැනගන්න ඕනේ නැහැ ඒක. ඒක දැනගන්න ඕනේ කළමනාකරුවෝ විතරයි. ඒකනේ එක භාණ්ඩයක් හදන්න යන පිරිවැයත් හොයන්න ඕනද නැද්ද? ඔව්. ඒබැයි ඒ තොරතුරු දැනගන්න ඕනේ කළමනාකරුවෝ විතරයි. නමුත් මේ බඩු ටික විකුණලා සමස්තයක් වශයෙන් ව්‍යාපාරයේ ලබන සම්පූර්ණ ලාභේ රජයට දැනගන්න ඕනද නැද්ද? සේවකයන්ට දැනගන්න ඕනද නැද්ද? දැනගන්න ඕනේ. එතකොට පුතේ සමහරක් තොරතුරු පොදුවේ ඔක්කොම දැනගන්න ඕනේ තොරතුරු තියෙනවා. සමහරක් තොරතුරු දැනගන්න ඕනේ අයිතිකාරයෝ කළමනාකරුවෝ අභ්‍යන්තර පාර්ශ්ව විතරයි. එතකොට පුතේ ගිණුම් කරණයෙන් කරන්නේ තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සපයන එකනේ. මේ සපයන තොරතුරු එකම වාර්තාවක ඔක්කොම ඉදිරිපත් කළා හරියනවද? වැරදිනේ පුතේ. ඒක හරියන්නේ නැහැ. එතකොට අයිතිකාරයෝ විතරක් දැනගන්න ඕන තොරතුරු පිට මිනිසුත් දැනගන්න ඕනේ. ඒ නිසා පුතේ මේ තොරතුරු ප්‍රයෝජන ගන්න පාර්ශව අනුව ලබා දෙන තොරතුරු අනුව තොරතුරු ලබා දෙන්නේ කාටද කියන ආකාරය අනුව ගිණුම් කරණය බෙදනවා පුතේ කොටස් දෙකකට. ගිණුම් කරණය බෙදනවා කොටස් දෙකකට. ගිණුම් කරණයේ ප්‍රභේද දෙකයි. ගිණුම් කරණයේ පුතේ ප්‍රභේද දෙකයි. කොටස් දෙකයි. ගිණුම් කරණයේ කොටස් දෙකයි. ප්‍රභේද දෙකයි. එකක් මූල්‍ය ගිණුම් කරණය. එක මූල්‍ය ගිණුම් කරණය. දෙක කළමනාකරණ ගිණුම් කරණය. එනම් පුතේ ගිණුම් කරණයේ ප්‍රභේද දෙකයි කොටස් දෙකයි. එක මූල්‍ය ගිණුම් කරණය
දෙක කළමනාකරණ ගිණුම්කරණය. මෙහෙම ගිණුම්කරණය කොටස් දෙකට බෙදුනේ ඇයි? මේ තොරතුරු ප්‍රයෝජන ගන්න පාර්ශව අණුව. ඒගොල්ලන්ට සපයන තොරතුරු අණුව පුතේ ගිණුම්කරණය කොටස් දෙකයි. හරි. පළවෙනි ගිණුම්කරණය මූල්‍ය ගිණුම්කරණය, දෙවෙනි ගිණුම්කරණය කළමනාකරණ ගිණුම්කරණය. අපි දැන් කතා කරමු මූල්‍ය ගිණුම්කරණය. ඉතින් මම පොඩ්ඩයි පුතේ කතා කරන්නේ. ඉඳ ඉවසලා ඉන්න අද දවසම ඔයගොල්ලෝ අහගෙන හිටියේ. හරි. ඉතින් පොඩි රූප සරහන් දෙයක් ඇඳ ගන්න තියෙනවා මේ දෙකට අදාළව. ඒ දෙක අදමට කරගත්තාම ඇති. මූල්‍ය ගිණුම්කරණය කළමනාකරණ ගිණුම්කරණ අතර වෙනස්කම් ලබන සතිය තියාගන්න. වෙනස්කම් අහනවා විභාගෙට ඒකයි. මූල්‍ය ගිණුම්කරණය. පුතේ මූල්‍ය ගිණුම්කරණයෙන් තොරතුරු දෙන්නේ පොදුවේ සමස්තයක් විදිහට ඕන එක්කෙනෙකුට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යාපාරයේ අභ්‍යන්තර පාර්ශ්වයේදී කොහොමද ප්‍රයෝජන ගන්නවනේ? බාහිර පාර්ශ්වයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ මූල්‍ය ගිණුම්කරණයෙන් දෙන්නේ පහුගිය අවුරුද්දේ නම් පහුගිය අවුරුද්දේ තොරතුරු ඉදිරිපත් කරන්නේ. වෙච්ච දේවල් අතීත තොරතුරු බාහිර පාර්ශවයන්ට අවශ්‍ය පරිදි තීරණ ගැනීමට හැකියවන පරිදි සකස් කළ ඉදිරිපත් කරනවා නම් ඒකට කියන්නේ අපි මූල්‍ය ගිණුම්කරණය. කියන්නේ ගිණුම්කරණ එක අතීත ගනුදෙනුවා සිද්ධි වලට අදාළ තොරතුරු. ඒ කියන්නේ වෙච්ච දේවල් වලට අදාළ තොරතුරු තීරණ ගැනීමට සුසු ආකාරයට සකස් කළ ඉදිරිපත් කරනවා නම් ඒකට කියන්නේ මූල්‍ය ගිණුම්කරණය. ඒතර මූල්‍ය ගිණුම්කරණ වාර්තාපුදේ පොදුවේ ඕනෙක් කෙනෙකුට භාවිතා කරන්න පුළුවන්. හරි. එහෙනම් අනිත් ගිණුම්කරණේ කළමනාකරණ ගිණුම්කරණය. ඒතර පුතේ මේ මූල්‍ය ගිණුම්කරණයෙන් හදන වාර්තාපුදේ ප්‍රසිද්ධිය ඕනෙක් කෙනෙකුට ඉදිරිපත් කරනවා. ඕනෙක් කෙනෙකුට ඒක ප්‍රයෝජන ගන්න පුළුවන්. කළමනාකරණ ගිණුම්කරණයෙන් ඉදිරිපත් කරන වාර්තා පුතේ කළමනාකරුවන්ට විතරයි අභ්‍යන්තර පාර්ශ්වය විතරයි ඒ ප්‍රයෝජනට ගන්න. ඒවා පිටට දෙන්නේ නැහැ. ඒවා හදන එක නීතියක් නෙමෙයි. ඒ පුතේ අර මූල්‍ය ගිණුම්කරණ වාර්තා හදන එක නීතියක් ඈ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අපේ ව්‍යාපාරයේ ගිණුම් වාර්තා අනිවාර්යයෙන්ම වාර්ෂික සැරයක් ඉදිරිපත් කරනවා. ඉදිරිපත් නොකරොත් නඩු දානවා. සමාගමක් නම් සමාගමේ ගිණුම් වාර්තා සමාගම රෙජිස්ට්‍රාරුවරයාට ඉදිරිපත් කරනවා. නැත්නම් සමාගමක් විදිහට කළ දෙන ලියාපදිංචි අහෝසි කරනවා. එතකොට ওই මූල්‍ය ගිණුම් කරන වාර්තා හදන එක නීතිමය අවස්ථාවයක්. නමුත් ඒ කළමනාකරණ ගිණුම් කරන වාර්තා හදන එක නීතිමය අවස්ථාවයක් නෙමෙයි. කළමනාකරණ ගිණුම්කරණයෙන් තොරතුරු සපයන්නේ කාටද? කළමනාකරුවන්ට. හරිද? කළමනාකරුවන්ට තීරණ ගන්න සැලසුම් සකස් කරන්න හැකිවන අයුරින් තොරතුරු සකස් කළ ඉදිරිපත් කරනවා නම් ඒක කළමනාකරණ ගිණුම්කරණය. කළමනාකරණ ගිණුම්කරන තොරතුරු කාට දෙන්නේ නැද්ද පුතේ? පිටට දෙන්නේ නැහැ. හරිද? පුතේ ලියා ගන්න අර ගිණුම්කරණයේ ප්‍රභේද කියලා. එක මූල්‍ය ගිණුම්කරණය, දෙක කළමනාකරණ ගිණුම්කරණය. එක මූල්‍ය ගිණුම්කරණය, දෙක කළමනාකරණ ගිණුම්කරණය. ගිණුම්කරණයේ ප්‍රභේද කියලා තියෙනව නේද පුතේ? එතන ලියන්න එක මූල්‍ය ගිණුම්කරණය. මූල්‍ය ගිණුම්කරණය. ඉතින් මම හිතන මූල්‍ය ගිණුම්කරණය කියලා දීලා තියෙන කියවන්න පොඩ්ඩක්. ගිණුම්කරණ එක අතීත ගනුදෙනුවා සිද්ධීන් වලට අදාළ තොරතුරු ආර්ථිකමය තීරණ ගැනීම සුසු ආකාරයට සකස් කර බාහිර පාර්ශ්වයන් වෙත. බාහිර පාර්ශ්වයන් දෙනවා කියන්නේ අභ්‍යන්තර පාර්ශ්ව අනිවාර්ය ප්‍රයෝජන ගන්න බෑ. බාහිර පාර්ශ්වයන් වෙත ඉදිරිපත් කිරීම මූල්‍ය ගිණුම්කරණය. ඒකට පුතේ ඔයා ව්‍යාපාරික බාහිර පාර්ශ්වයක් නම් ඔයාට ව්‍යාපාරයේ තොරතුරු දැනගන්නේ මොන ගිණුම්කරණයෙන්ද? මූල්‍ය ගිණුම්කරණය. හරි. දෙවෙනි එක ලියා ගන්න කළමනාකරණ ගිණුම්කරණය. කළමනාකරණ ගිණුම්කරණය. දෙක කළමනාකරණ ගිණුම්කරණය. කළමනාකරණ ගිණුම්කරණය. හරි. කළමනාකරණ ගිණුම්කරණය. ඒක යටතේ ලියා. ඒක යටතේ ලියලා තියෙන පොඩ්ඩක් කියවන්න. ආයතනයක සියලුම කළමනාකරණ මට්ටම් වලට තීරණ ගැනීමට අවශ්‍ය වන පරිදි ආයතනයක සියලුම කළමනාකරණ මට්ටම් වලට අවශ්‍ය වන පරිදි සැලසුම් කිරීම පාලනය කිරීම තීරණ ගැනීම වක්කීම් ඉටු කිරීමට හැකි වනසේ මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු සැපීමේ කළමනාකරණ ගිණුම්කරණය. හරි. දැන් ඔය දෙක පුතේ වෙනස්කම් අහන විභාගයේ වෙනස්කම් උගන්වන්න මම ඒක වෙනස්කම් උගන්වන්න ලබන සතියේ තියාගන්නම්. අද පුතේ දැන් සමස්ත ක්‍රියාවලිය කියුවානේ ගිණුම්කරණය කියන්නේ සමස්ත ක්‍රියාවලිය. එතකොට පුතේ වෙච්ච තොරතුරු අතීත තොරතුරු ගැන දෙන්නේ මූල්‍ය ගිණුම්කරණය. පිටර ඔක්කොටම. ඒකේ ක්‍රියාවලියක් තියෙනවා. හරිද? මේ ක්‍රියාවලිය දැන් ඔයාට ඇන්දර එච්චරම පැහැදිලි වෙන්නේ නැහැ.
නමුත් මේක තව පාඩම් ටිකක් කරලා බැලුවාම තේරෙනවා. දැන් මෙතනදී මම අඳිනවා. මෙන්න මෙතන ස්තනක් තියෙන්නේ. මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය කියලා. හරි. මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය මෙන්න මෙතන පුතේ රූප සරහන ඇඳ ගන්න. මම මේ අඳින ටික දැන් ඇඳ ගන්න ඕනේ. හරි. මම ඇඳන් පස්සේ අඳ ගමු. මාත් එක්ක කතා කර කර අඳිමුකෝ මම පැහැදිලි කරන්නම්. පුතේ මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය මාතෘකාව නම් තියෙනවා. මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය. පුතේ මේ අද මේ රූප සරහන් දෙක ඇඳලා පන්තිය නතර කරන ඕගොල්ලන්ට අහගෙන ඉඳලා පුතේ කිසි ගාණක්වත් නැතුව පුතේ මේ එක දිගට accounting අහගෙන හිටියාම එපා වෙනවනේ. හරි ඒක මම දන්නවා. ගණන් හදන්නවත් ගත්තම පුතේ accounting පැය දෙක නෙවෙයි දෙකමාර තුනක් කරත් ගැටලුවක් නැහැ. හරි පුතේ ගිණුම් කරන ක්‍රියාවලිය. ඕගොල්ලෝ O level කාලේ මොනවා හරි process එකක් ක්‍රියාවලියක් ඉගෙන ගත්තා නම් පුතේ ක්‍රියාවලියක කොටස් තුනක් තියෙනවා කියලා ඉගෙනගෙන තියෙනවානේ. යෙදවුම් හරිද? ක්‍රියාවලිය නිමෙවුම කියලා. කොහොම තුනක් ඉගෙනගෙන තියෙනවා නේද පුතේ? මොන හරි ක්‍රියාවලියක යෙදවුම් ක්‍රියාවලිය නිමෙවුම කියලා තුනක් ඉගෙනගෙන තියෙනවානේ. දැන් අපි ගත්තොත් එහෙම අපි පාන් හදනවා කමිසය. මේ කමිසය ගමුකෝ. අපි ඇඟලුම් කර්මාශාලාවක් කරන්නේ ඒකේ අපි කරන්නේ කමිස මහන එක. ඒතකොට කමිස මහන එකේ නිමෙවුම තමයි කමිසය. ඒ කමිසය කියන එක නිකන් එන්නේ නැහැ. ඒකට යෙදවුම් ඕනේ. රෙදි, නූල්, බොත්තම්, මැෂින්, මහන සේවකයෝ ඒ යෙදවුම් ටික ඕනේ. යන්ත්‍ර උපකරණ යෙදවුම් ටික ඕනේ. ඒක තමයි යෙදවුම්. ඒ යෙදවුම් ටික ක්‍රියාවලියකට මේ ෂර්ට් එකේ රෙදි ටික කපලා, මහලා, අසුරලා, අයන් කරලා එඩිට් කරාමනේ මේ ක්‍රියාවලිය කරාම නිමෙවුමෙන්නේ. පාන් ගෙඩියක් හදනවා නම් පුතේ කේක් එකක් හදනවා නම් අපේ නිමෙවුම කේක් එක. කේක් එකට සීනි, පිටි, බිත්තර ඔය ටික උමනා වෙනවා පුතේ. ඊට පස්සේ ඒ ටික මික්ස් කරලා oven එකට දාලා දැම්මම නේද නිමෙවුම එන්නේ. අන්න ඒ වගේ. ගඩොල් හදනවා නම් බ්ලොග් ගල් හදනවා නම් පුතේ හරිද ඒ වගේ. ඉතින් අපිට වැදගත් නෑ. දැන් පුතේ ගිණුම්කරණයේ පැත්තෙන් මූල්‍ය ගිණුම්කරණයේ පැත්තෙන් හරිද නිමෙවුම තමයි මූල්‍ය ගිණුම්කරණ නිමෙවුම තමයි තොරතුරු දෙන්න හදන වාර්තා. මේ මූල්‍ය ගිණුම්කරණයෙන් පිටට තොරතුරු දෙන්න හදන වාර්තා වලට අපි කියන්නේ මූල්‍ය ප්‍රකාශ කියලා. කියන්නේ මූල්‍ය ගිණුම්කරණයෙන් පුතේ පිටට තොරතුරු දෙන්න හදන්නේ මූල්‍ය ප්‍රකාශ financial statement. ඒ කියන්නේ ඔයා පුතේ ව්‍යාපාර ඔය හරි ආයතනයක තොරතුරු ගැන දැනගන්න ඕන නම් ඔයා ඒ ආයතනයේ මූල්‍ය ප්‍රකාශන බලන්න ඕනේ. දැන් ඔයා පුතේ බැංකුවකින් ඔයා ව්‍යාපාරයක් කරනවා නම් බැංකුව ඔයාගේ ඉල්ලන්නේ මූල්‍ය ප්‍රකාශන ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් ටික අරන් එන්න කියනවා. ඒ මූල්‍ය ප්‍රකාශන හදන්නේ මූල්‍ය ගිණුම්කරණයෙන්. හරිද? ඒතර මූල්‍ය ගිණුම්කරණයෙන් ඒවා හදන්නේ වෙච්ච ගනුදෙනු වා සිද්ධීන් වලින්. හරිද? පුතේ අයවැය වාර්තාව කියන්නේ එහෙම එකක් නෙමෙයි. අයවැය වාර්තාව මූල්‍ය ගිණුම්කරණයට අයිති නැහැ. ප්‍රශ්නේ හොඳයි අහපු එක පුතේ. අයවැය වාර්තාව කියන්නේ ලබන අවුරුද්දේ අය වැය. ඒ කියන්නේ ලබන අවුරුද්දේ ඇස්තමේන්තුවක් පුතේ අයවැයක තියෙන්නේ. අයවැයක තියෙන ඇස්තමේන්තුවක්. දැන් මේ නොවැම්බර් මාසේ අයවැයක් රජය ඉදිරිපත් කරනවා කියන්නේ. ඒ ඉදිරිපත් කරන 2022 අයවැය. 2022 ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන වැය මොනවද? ඒකට ආදායම් හොයාගන්න මොකක්ද? පුතේ අයවැය වාර්තාව හදන්නේ මූල්‍ය ගිණුම්කරණය නෙමෙයි. මේක හදන්නේ කළමනාකරණ ගිණුම්කරණය. පැහැදිලිද? මූල්‍ය ගිණුම්කරණයෙන් සපයන්නේ අතීත ගනුදෙනු හා සිද්ධීන් සම්බන්ධව. ඒ කියන්නේ ගිය අවුරුද්දේ මොනවද වුනේ? වෙච්ච ගනුදෙනු හා සිද්ධීන් අතීත. හරිද? එහෙනම් මේක යෙදවුම් විදිහට තමයි ගන්නෙ. ගිය අවුරුද්දේ වෙච්ච ගනුදෙනු හා සිද්ධීන්. ගනුදෙනු හා සිද්ධීන්. හරි? වෙච්ච ගනුදෙනු හා සිද්ධීන්. ඒ ගනුදෙනු හා සිද්ධීන් ටික වෙච්ච ඵලියට වාර්තා බිහි වෙන්නේ නැහැ. ලාභ කීයද ඒව වෙන්නේ නැහැ. ඒ ටික අපි ඉස්සෙල්ලාම මොනවද වෙච්ච ගනුදෙනු හා සිද්ධීන් කියලා හඳුනා ගැනීම හා මැනීම කරන්න ඕනේ. ඒකලන් දිල තියලා අඳ ගන්න හඳුනා ගැනීම හා මැනීම කරන්න ඕනේ. ඒවා පොත්පත්වල සටහන් කරන්න ඕනේ.
සටහන් කිරීම. ඊට පස්සේ පොත්පත්වල ලියනවා. ඒවා වර්ග කරන්න ඕනේ. මොනවද අපේ ආදායම්, මොනවද අපේ වියදම්, මොනවද අපිට අයිති වත්කම්, හරිද? වර්ග කරන්න ඕනේ. වර්ග කිරීම. ඊට පස්සේ පුතේ ආදායම් වියදම් වර්ග කරා නම් පුතේ ආදායම් ටික එකතු වෙන වියදම් ටික අඩු කරලා ලාභය හොයා ගන්න පුළුවන්. ඒක ලොකු සාරාංශ කිරීමක්. සාරාංශ කරන්න ඕනේ. සාරාංශ කිරීම. ඊට පස්සේ පුතේ අන්තිමටම විශ්ලේෂණය කරන්න ඕනේ. පුතේ ව්‍යාපාරයක ලාභය හොයන එක සාරාංශ කිරීමක්. හරි. ව්‍යාපාරයක ලාභය හොයන එක සාරාංශ කිරීමක්. මම කියන්න පොඩ්ඩක් මම මේකට උදාහරණයක් කියන්නම්. ව්‍යාපාරයක ලාභය ගන්න කරන එක මම මුලින්ද එන්නම්කෝ. ව්‍යාපාරයේ ගනුදෙනුවා සිද්ධීන් සිද්ධ වෙනවා. භාණ්ඩ ගන්නවා, විකුණනවා ඒවා. පුතේ ඒවා මොනවද ගනුදෙනුවා සිද්ධීන් කියලා අපි හඳුනාගෙන මුදලින් අගය කරන්නේ නෙන්න. ඒවා පොත්පත්වල ලිව්වා. ලියලා ඒකෙන් ආදායම් මොනවද, වියදම් මොනවද, වත්කම් මොනවද, වක්කීම් මොනවද කියලා වර්ග කරා. දැන් ලෙජර් ගිණුම් කියලා ලියනවා, ටී ගිණුම් කියලා ලියනවා. ඒවා එතකොට ලියද්දි වර්ග වෙනවා. ගිණුම් වර්ග 5කට වර්ග වෙනවා. ඒවයින් පුතේ ආදායම් වියදම් අරගෙන අපි ලාභය හොයනවා. ඉතින් මේ කරන ටික ඉස්සරහට අපි කරනවා. එතකොට මොකද්ද කරන්න කියලා ඔයගලන්ට තේරෙනවා පුතේ. ලාභය හොයනවා. මුළු ආදායම් වලින් මුළු වියදම් අඩු කරලා ලාභය හොයන එක සාරාංශ කිරීමක්. මේ සාරාංශ කර පළියට තීරණ ගන්න තොරතුරු ප්‍රමාණවත් මදි. මම උදාහරණයක් විදිහට මෙහෙම ගන්නම්කෝ. A ව්‍යාපාරයේ ලාභය ලක්ෂයයි. B ව්‍යාපාරයේ ලාභය ලක්ෂ 2යි. ඒ වුණ සාරාංශ කරලා තියෙන්නේ. මේ වෙච්ච ගනුදෙනුවා සිද්ධීන් වලින් හඳුනාගෙන මැනලා සටහන් කරලා වර්ග කරලා ලාභය හෙව්වා. ඒ ලාභය හෙව්වට මම ඒක විශ්ලේෂණය කරන්න ඕනේ. ඒ කියන්නේ හරි. විශ්ලේෂණ මම හොඳ උදාහරණයක් ගන්නම්කෝ. A ව්‍යාපාරයේ ලාභය ලක්ෂයයි, B ව්‍යාපාරයේ ලාභය ලක්ෂ 2යි. ඔයා හිතන්නේ මොන ව්‍යාපාරේ හොඳයි කියලාද? ඔයා තීරණයක් ගන්නවා. ඔයා ගාව සල්ලි වගේක් තියෙනවා. ඔයා දැන් සල්ලි ටික දාන්නේ මොන ව්‍යාපාරේද? Aද Bද? පුතේ මම නම් තාම තීරණය ගන්න නැහැ. ඇයි ඒ? මට මේ තොරතුරු ප්‍රමාණවත් මදි. A ව්‍යාපාරයේ ලාභය ලක්ෂයයි, B ව්‍යාපාරයේ ලාභය ලක්ෂ 2යි, B ව්‍යාපාරයේ ලාභය වැඩි කියලා ගන්න බෑ පුතේ. ඒකට හේතුව මේකයි. පුතේ A ව්‍යාපාරය ලක්ෂයක් ලාභ ලැබුවා. නමුත් අයිතිකාරය පුතේ ආයෝජනය කරේ ලක්ෂ 2යි. ලක්ෂ 2යි. B ව්‍යාපාරයේ ලක්ෂ 2ක් ලාභ ලැබලා තියෙනවා තමයි. එතන අයිතිකාරයා ලක්ෂ 5ක් ආයෝජනය කරා. දැන් පුතේ A ව්‍යාපාරයේ යොදවලා තියෙන ලක්ෂ 2යි අයිතිකාරයෝ. B එකට ලක්ෂ 5ක් දාලා. ඒතර පුතේ මේ Aට වඩා B ලාභ වැඩි උනේ යදු ප්‍රාන්දනය වැඩි වෙච්ච නිසා. දැන් අපිට ඕක මෙහෙම බලතැයි. ලක්ෂ 2කට ලක්ෂයයි. 100ට 50යි. ඒ කියන්නේ පුතේ A ව්‍යාපාරයේ රුපියල් 100ක් ආයෝජනය කරොත් 50ක් ලාභයි. B ව්‍යාපාරයේ ලක්ෂ 5ට ලක්ෂ 2යි. 100ට 40යි. පුතේ A ව්‍යාපාරයේ ලක්ෂයක් 100ක් රුපියල් 100ක් දැම්මොත් 50ක් ලාභ වෙනවා. B ව්‍යාපාරයේ 100ක් දැම්මොත් 40යි ලාභ වෙන්නේ. ඔයා ගාව සල්ලි තියෙනවා නම් ඔයා සල්ලි දාන්නේ මොන ව්‍යාපාරේද? ඔයා ආයෝජකයෙක් නම් ඒ ව්‍යාපාරේ. B ව්යාපාරේ. ඇයි ඒ? 100ක් දැම්මොත් 50ක් ලාභ වෙනවා. B ව්‍යාපාරයට 100ක් දැම්මොත් 40යි ලාභ වෙන්නේ. එහෙනම් පුතේ මේ තොරතුරු සාරාංශ කරාට ප්‍රමාණවත් මදි. ඒ මෙන්න මේ විදිහට විශ්ලේෂණය කරන්න ඕනේ. ඒ කියන්නේ තවදුරටත් මේ කරුණු විග්‍රහ කරලා දක්වන්න ඕනේ. විශ්ලේෂණය කරන්න ඕනේ. මේ ඔක්කොම කරලා තමයි ගිණුම් කරන්නේ, මූල්‍ය ගිණුම් කරන්නේ නෙමෙයි මොනව හදන්නේද? මූල්‍ය ප්‍රකාශන හදන්නේ. මූල්‍ය ප්‍රකාශන. පැහැදිලිමයි කියපු දේ මූල්‍ය ප්‍රකාශන. ඕක තමයි පුතේ මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය. හරිද? මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය. මේක පුතේ අඳගත්තත් කමක් නැහැ. හරි. ඔතන පුතේ අඳගන්න. පුතේ ඔතන මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය කියන තැන මේක අඳ ගන්නවටක් ගාලා
මූල ගිණුම් කරන ක්‍රියාවලිය යෙදවුම් ක්‍රියාවලිය නිමෙවුම. නැත්නම් කටුවට කොලයක හරි අඳගෙන පස්සේ උතන ටියුට් එකට ගත්තත් කමක් නැහැ. හරිද උදේ? මේක අහන්නේ නැහැ, මේක අඳින්නේ නැහැ විභාගෙට. එන එකක් නැහැ. නමුත් මේක අවබෝධයක් ගන්නවා මූල ගිණුම් අපි සමස්ත ක්‍රියාවලියමනේ ගිණුම් කරන්නේ කියලා කිව්වේ. ගිණුම් කරන්නේ කොටස් දෙකයි මූල ගිණුම් කරන්නේ කළමනාකරන ගිණුම් කරන්නේ මේ හන්දේ මූල ගිණුම් කරන ක්‍රියාවලිය. යෙදවුම් ගනුදෙනු හා සිද්ධි. ගනුදෙනු හා සිද්ධි. මොනවද ගනුදෙනුවක් කියන්නේ මොනවද සිද්ධියක් කියන්නේ කියලා උගන්වන්න පුතේ. මේ ටියුට් එකේම උගන්වන මේ පාඩමේ උගන්වනවා. ගනුදෙනු හා සිද්ධි. ඉවපතේ ගනුදෙනු හා සිද්ධි. යෙදවුම් ක්‍රියාවලිය නිමෙවුම යෙදවුම් තමයි ගනුදෙනු හා සිද්ධි. ඒ ගනුදෙනු හා සිද්ධීන් හඳුනා ගැනීම හා මැනීම අපි කරන්න ඕනේ. හඳුනා ගැනීම හා මැනීම. සටහන් කිරීම. සටහන් කිරීම. වර්ග කිරීම. හරිද? හඳුනා ගැනීම හා මැනීම, සටහන් කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, විශ්ලේෂණය කිරීම. විශ්ලේෂණය කිරීම. මේ ඔය ටික කරාම මොනවද බිහි වෙන්නේ? මූල්‍ය ප්‍රකාශන. මූල්‍ය ප්‍රකාශන කියන වචනේ ඉස්සරහට උගන්වනවා ඈ. මේ ටියුට් එකෙම උගන්වනවා. මූල්‍ය ප්‍රකාශන බිහි වෙනවා. මේක තමයි පිටට දෙන්නේ මූල්‍ය ප්‍රකාශන. ආදායම් ප්‍රකාශය කියයි මූල තත්ත්ව ප්‍රකාශය කියයි ඒ වගේ තියෙනවා දෙන වාර්තා. ඒක අපි හදනවා ඉස්සරහදී. ඉතින් හරිද? එහා පැත්ත පිටුවට එන්න කලමනාකරන ගිණුම් කරන ක්‍රියාවලිය. මේ කලමනාකරන ගිණුම් කරන ක්‍රියාවලිය මේක මකන්නම් මම. උදේ මොනවා හරි මග ඇරුණා නම් මේක රෙකෝඩින් එක තව පැයක් දෙකක් යද්දී නෑ පුතේ මූල්‍ය ප්‍රකාශන මූල තත්ත්ව ප්‍රකාශන නෙමෙයි මූල්‍ය ප්‍රකාශන මූල තත්ත්ව ප්‍රකාශය කියන්නේ මේක ඇතුලේ තියෙන එකක් මූල්‍ය ප්‍රකාශන විතරයි මෙතන වචනේ මූල්‍ය ප්‍රකාශන පුතේ හරිද ඉවරයි නේද පුතේ ඔයාලට මොනවා හරි ලියා ගන්න බැරුණොත් මේක රෙකෝඩින් එක දැම්මහම පොඩ්ඩක් බලන්න හරි ඊට පස්සේ අපි කතා කරමු කලමනාකරන ගිණුම් කරන ක්‍රියාවලිය කලමනාකරන ගිණුම් කරන ක්‍රියාවලිය ලියා ගන්න දෙහා පැත්තේ පිටු විතර තියෙනවා ලියලා තියෙන්නේ ඒකේ ක්‍රියාවලිය කිව්වහම ක්‍රියාවලිය කිව්වම මේ තුන අඳ ගන්නකො යෙදවුම් ක්‍රියාවලිය නිමෙවුම යෙදවුම් ක්‍රියාවලිය නිමෙවුම හරි
යෙදවුම් ක්‍රියාවලිය නිමෙමු. හරිද? දැන් පුතේ කලමනාකරණ මූල්‍ය ගිණුම් කරන්නේදී තිබ්බ යෙදවුම් තමයි ගණනුවා සිද්ධීන් වෙච්ච දේවල්. මේකෙදි පුතේ වෙච්ච දේවල් විතරක් නෙමෙයි. හරිද? මේකෙදි ගන්නෙ අයිතිය වෙච්ච තොරතුරුත් ගන්නවා. පුරෝකතනය කරපු තොරතුරු අර කිව්වේ අයවැය ලේඛන හදන්න. ලබන අවුරුද්දේ මොනවද එන මුදල්? ලබන අවුරුද්දේ මොනවද යන මුදල්? ඒ වගේ. එහෙනම් පුතේ මෙතන යෙදවුම් විදියට ගන්නෙ ඓතිහාසික තොරතුරුයි පුරෝකතනය කළ තොරතුරුයි. ලියා ගන්න. යෙදවුම් ගාව ලියා ගන්න ඓතිහාසික තොරතුරු. ඓතිහාසික තොරතුරු. ඓතිහාසික තොරතුරු අනිත් ඒවා පුරෝකතනය කළ තොරතුරු. දැන් ලියවල ඓතිහාසික තොරතුරු කියලා ලියවල. ඓතිහාසික තොරතුරු කියලා ලියන්න. ඓතිහාසික තොරතුරු අනිත් එක පුරෝකතනය කළ තොරතුරු. ඒ කියන්නේ ඇස්තමේන්තු තොරතුරුත් බෙදා ගන්නවා. පුරෝකතනය කළ තොරතුරු. පළවෙනි එක ඓතිහාසික තොරතුරු. දෙවෙනි එක පුරෝකතනය කළ තොරතුරු. පුරෝකතනය කළ තොරතුරු. ඓතිහාසික තොරතුරු පුරෝගත. දැන් මූල්‍ය ගිණුම් කරන්නේදී ගත්තේ වෙච්ච ගණනුවා සිද්ධීන් විතරයි. මේක ඒවත් ගන්නවා, ඇස්තමේන්තු ඒවත් ගන්නවා. පුරෝකතනය කියන්නේ පූර්වකතනය. කලින් අපි ඇස්තමේන්තු කරපුවත් ගන්නවා ඒවත්. ඒවා අරගෙන පුතේ ක්‍රියාවලිය තමයි ඉතින් මේවා තමයි ඉස්සරහට අපි ඉගෙන ගන්න. ක්‍රියාවලිය තමයි සැලසුම් කිරීම තියාගන්න. සැලසුම් කිරීම ඉවල් අයවැය සැකසීම අයවැය සැකසීම අයවැය සැකසීම අයවැය සැකසීම පාලනය කිරීම පාලනය කිරීම ඉවත් ලියා ගන්නකොට අක් ගාලා හරිද? සැලසුම් කිරීම අයවැය සැකසීම පාලනය කිරීම. ඔක තමයි කළමනාකරණ කිරීම කරන්නේ ක්‍රියාවලිය. ඒක ඉස්සරහට ඉගෙන ගන්නවා අපි. මේවා තමයි ඉගෙන ගන්න. මම මේ මෙතන ඔයාලට මේ ක්‍රියාවලියක් කියන එක තමයි අපිට මේ පැහැදිලි කරේ. හරි. නිමෙවුම තමයි ඒකේ නිමෙවුම තමයි පුතේ නිමෙවුම වාර්තාවන් පුතේ අර මූල්‍ය ප්‍රකාශන කියලා කිව්වනේ පොදුවේ. මේකේ වාර්තා පහක් විතර හදනවා ලියන්න. එකක් අයවැය ලේඛන. අයවැය ලේඛන. අයවැය ලේඛන අයවැය ලේඛන ඒ කියන්නේ ලබන අවුරුද්දේ මොනවද ආදායම් මොනවද වියදම් කියලා වාර්තා හදනවා. අයවැය ලේඛන. තව එකක් ඊවනේ පුතේ අයවැය ලේඛන. ගිණුම් කරන අනුපාත ගිණුම් කරන අනුපාත මේවා වෙනම පාඩම් විදිහට තියෙනවා අපිට. ගිණුම් කරන අනුපාත කියලා වෙනම පාඩමක් තියෙනවා අපිට ඉගෙන ගන්න. කල්පනා කරන ගිණුම් කරන අනුපාත ඉවත් හරිද?
පොදු කාර්ය විශ්ලේෂණ පත්‍රිකා මේ වෙනම ඉගෙන ගන්න පාඩම් පුතේ. විභාගයේ දෙවෙනි අනිවාර්ය ප්‍රශ්නය පොදු කාර්ය විශ්ලේෂණ පත්‍රිකා. පොදු කාර්ය විශ්ලේෂණ පත්‍රිකා. පොදු කාර්ය විශ්ලේෂණ පත්‍රිකා. තව එකක් ආන්තික පිරිවැය කරන තොරතුරු. ඉතින් මේ වෙනම පාඩම් ඈ. ආන්තික පිරිවැය කරන කියන්නේ 15 වෙනි පාඩම සිලබස් එකේ. ආන්තික පිරිවැය කරන තොරතුරු. ආන්තික පිරිවැය කරන තොරතුරු ඊට පස්සේ සිලබස් එකේ 16 වෙනි පාඩම අන්තිම පාඩම නම තමයි ඊට පස්සේ තියෙන්නේ ආයෝජන තීරණ ගැනීමේ තොරතුරු. ආයෝජන තීරණ ගැනීමේ තොරතුරු. හරි. ඔය ඇන්දේ අපි කලමනාකරන ගිණුම් කරන ක්‍රියාවලිය. හරි? කලමනාකරන ගිණුම් කරන ක්‍රියාවලිය. දැන් අපි කිව්වේ ගිණුම්කරණය කියපුතේ ක්‍රියාවලියක් කියලා. එතකොට ගිණුම්කරණයෙන් සපයන තොරතුරු අනුව ඒවා ප්‍රයෝජන ගන්න පාර්ශ්ව අනුව ගිණුම්කරණයේ කොටස් දෙකයි මූල ගිණුම්කරණයයි කලමනාකරන ගිණුම්කරණයයි. හරි? පුතේ මූල ගිණුම්කරණයේ ක්‍රියාවලියක් තියෙනවා ඒක ඇන්දා. මේ තියෙන්නේ කලමනාකරන ගිණුම්කරණයේ ක්‍රියාවලිය. මේක කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ පුතේ. නමුත් බලා ගන්න හොඳට. හරි ගිණුම්කරණයේ කොටස් දෙකයි මූල්‍යයයි කලමනාකරණයයි. හරි පුතේ මම හිතනවා අද කරපු ටික පැහැදිලි ඇති කියලා ඔයගලන්ට. හරි අද ගිය සතියට වඩා පොඩ්ඩක් අපි වැඩ කොටසක් කරා විෂය ඉගෙන ගත්තා. පුතේ ඔය ටික ආයසරයක් පාඩම් කරන්න බලා ගන්න හොඳට බලා ගන්න. මූල තත්ත්ව ප්‍රකාශනය කිව්වත් එකයි පුතේ ප්‍රකාශනය කිව්වත් එකයි මේ ප්‍රශ්න උත්තර දුන්නේ. හරි පුතේ ඕවා අපි ඉස්සරහදී ඉගෙන ගන්නවා. දැන්ට මේ ටික තේරුණාද කරපු ටික? දෙක තුන් හතර සැරයක් බලන්න. හරි පුතේ එහෙනම් ලබන බදාදාත් ආයි උදේ 8ට ක්ලාස් එක තියෙනවා. ලබන බදාදා කරලා පුතේ මම අතිරේක පන්තියක් දානවා තව. මම ඒක කියන්නම් දවස. ඔයගලන්ට ඔක්කොටම අවුලක් නැති වෙන්න. නැත්නම් පුතේ මේ මාසෙ මට වැඩ කරපු ප්‍රමාණය මදි. මට මේ මාසෙ පාඩම ඉවර කරගන්න ඕනේ. මම ලබන බදාදා කරලා අද 20නේ 27නේ මේ මාසෙ ඉවර වෙන්න කලින් පුතේ තව අතිරේක පන්තියක් මම දාලා මේ පාඩම ඉවර කරලා දෙන්න ඕගොල්ලන්ට. හරි එහෙනම් පුතේ ඔක රෙකෝඩින් එකත් ආයි දැන් මම බලන්න. මම හිතනවා ඔයගලන්ට කරපු දේ පැහැදිලි. මොනවා හරි ගැටලුවක් තිබ්බොත් පුතේ මට WhatsApp message එකක් දාලා අහන්න නැත්නම් කෝල් කරලා අහන්න. හරි එහෙනම් පුතේ පන්ති අද මෙතනින් අපි ඉවර කරනවා.